මගේ වැඩිමල් සහෝදරයා ශ්‍රියන්ත මෙන්ඩිස් බොහෝ වෙලාවට කලාකාරයෙකුගේ පළවෙනි පදනම වැටෙන්නේ පාසලෙන්. කවදාවත් ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කලාකරුවෙකු දෙමසන විද්‍යාලයෙන් එළියට ගියේ නැහැ. අජිත් මෙන්ඩිස් කියලා කලාකාරයෙක්වත් දෙමසන විද්‍යාලයෙන් එළියට ආවේ නැහැ. අයියට ඕන උනේ කරාටිකාරයෙක් වෙන්න. ඌ මට මතක හිටිට ඌ කළුපටි දක්වා ගිය කරාටි ක්‍රීඩකයෙක්. ඒ කාලේ ඇත්තටම සම්පත් අපේ පාසලේ කලා කියලා විෂය ධාරාවක් තිබුණේ නැහැ. අවංකවම. එතකොට තිබුණේ වාණිජ්‍ය විෂය සහ විද්‍යා විෂය ධාරාවන් දෙක පමණයි. ඌගේ පළවෙනි වෘත්තීය හැටියට මට මතක හැටියට ඌ ඉස්ලාම කලේ කරාටි පන්තියක් කරපු එක. ඌගේ කරාටි පන්තියක් කරේ මෙහෙ නෙමෙයි නුවරඑළිය. ඔබේ සම්පූර්ණ නම? හිද්දාදුර ඇන්ටන් ක්ලැරන්ස් අජිත් මෙන්ඩිස්. ඔබේ උපන් ගම? රාගම රම්පිටිය. පාසල් ජීවිතේ? මූලික අධ්‍යාපනය හැදෑරුවේ කලන දෙමැසන විද්‍යාලයේ. පවුලේ තොරතුරු ගැන කතා කළොත්? මගේ පවුලේ සමාජික ඔක්කොම 5 දෙනයි. අම්මයි තාත්තයි අයියයි මමයි නංගි. එතකොට තාත්තා මරාය අධිකාරියේ විධායක රැකියාවක් කළා. මගේ මව තාත්තගේ නම ලාසරස් මෙන්ඩිස්. මගේ මව එලියාදුර කරලා එන්සොයිසා. මව ගුරු වෘත්තියේ යෙදුණා. වසර 38ක් විතර ඇය ගුරු වෘත්තියේ යෙදුණා. දැනට වසර ඇගේ වයස අවුරුදු 94ක් වෙනවා. ඒ ජීවිතුන් අතර අපිත් එක්ක ඉන්නවා. පියාණන් නැති වෙලා දැනට වසර 12ක් විතර වෙනවා. එතකොට මගේ වැඩිමල් සහෝදරයා ශ්‍රියන්ත මෙන්ඩිස් ඔහු කලා ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් මම හිතන්නේ මම ඒ ගැන කියන්න අඳුනලා දෙන්න ඕනේ නැහැ. ඕක දන්නවා. එතකොට මගේ නංගි මැනික් මෙන්ඩිස් ඇයත් මුල් කාලේ කලා ක්ෂේත්‍රයට තරමක කාලයක් සම්බන්ධ වෙලා හිටියා. නමුත් ඇය දැන් සම්බන්ධ වෙලා නැහැ. එතකොට මම මගේ පවුලේ කලාවට සම්බන්ධකමත් පොඩ්ඩක් කියන්නම්. මොකද මගේ තාත්තට හොඳට සින්දු කියන්න සහ හඬ අනුකරණය කරන්න පුළුවන්. මුවන් පැලස්ස නාට්‍ය අපි පොඩි කාලේ සාමාන්‍යයෙන් ඒ වයසේදී අපිට රූපවාහිනිය තිබුණේ නැහැ. අපේ ප්‍රධාන මාධ්‍ය බවට පත් වෙලා තින්නේ ගුවන් විදුලිය. ඒතර ගුවන් විදුලියෙත් ඒ කාලේ මුවන් පැලස්ස කියන නාට්‍යයේ ලොකු සමාජ ප්‍රතිචාරයක් තිබුණා. ශ්‍රාවක ප්‍රතිචාරයක් තිබුණා. එතකොට මේ නාට්‍යයේ චරිත හැම එකක්ම ඔහුට අනුකරණය කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. එතකොට මගේ මවට වයලින් ගහන්න පුළුවන් වගේම ඇය හොඳ චිත්‍ර ශිල්පිනියෙක්. හේවුඩ් විද්‍යාලයේ ඉගෙනගත්තු චිත්‍ර ශිල්පිනියෙක්. ඉතින් මම හිතන්නේ අපිට මේ පවුලෙන් අයියටත් මටත් මේ කලාව එන්නේ නැත්තේ පවුලෙන් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. රැකියාව සටහන් කළොත්? ජීවිතේ පටන් ගත්තේ මුද්‍රණ ශිල්පියෙක් හැටියට. පසුව පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මුද්‍රණ ශිල්පයටම අදාළව පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මම වසර 35ක් ඒ ක්ෂේත්‍රයේ රැකියාව කළා. එතකොට ඔබ කලින් සඳහන් කළා ඔබේ සහෝදරයාගේ නම. ඔව්. නම කියව සැනින්ම සහෝදරයාව රටක් ලෝකයක් අඳුරන චරිතයක්. එතකොට ඔබේ සහෝදරයා ගැන සඳහන් කළොත්? ඔව් ඉතින් මම මෙහෙම කියන්න කැමතියි. ඒ කියන්නේ කෙනෙකුට බොහෝ වෙලාවට කලාකාරයෙකුගේ පළවෙනි පදනම වැටෙන්නේ පාසලෙන්. එතකොට හුඟක් ජනප්‍රිය හෝ කෘතහස්ත කලාකාරයෝ ගැන කතා කරනකොට අපිට ඔවුන්ගේ ඉතිහාසයේ මුල් හම්බ වෙන ඔහුගේ පාසලත් එක්කලා. නමුත් පොඩි අවාසනාවන්ත කාරණාවක් තියෙනවා. නමුත් මම මගේ පාසල පිළිබඳව අව탁සිරුවක් ලක් කරනවා නෙවෙයි. මොකද අපි ඉගෙන ගත්තේ කතෝලික පාසලක. අපි ඉගෙන ගන්න කාලෙදී මේ පාසල් වල බොහෝ වෙලාවට අර අපි බෞද්ධ බුදු මතයෙන් කියනකොට නැච්ච ගීත වාදිත කියලා කියනවනේ. ඒ කියන්නේ මේවායේදී සිංහල කලාවට එහෙමට තැනක් තිබුණේ නැහැ. ඉතින් මම හිතන්නේ කවදාවත් ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කලාකරුවෙකු දෙමසන විද්‍යාලයෙන් එළියට ගියේ නැහැ. අජිත් මෙන්ඩිස් කියලා කලාකාරයෙක්වත් දෙමසන විද්‍යාලයෙන් එළියට ආවේ නැහැ. මොකද ඒකට හේතුව උනේ මම කියපු කාරණාව තමයි. මොකද අපේ පාසලේ නාට්‍ය කෙරුණා. මට මතකයි හෙන්රි සේනාරත්න ගුරුතුමා තමයි නාට්‍ය කටයුතු කළේ. බොහෝ වෙලාවට පාසලේ කරේ සියලුම නාට්‍ය ෂේක්ස්පියර් නාට්‍ය. ඒ කියන්නේ වසරකට එක නාට්‍යයක් කරනවා. මට තාම මතකයි මිඩ්සමර් නයිට් ඩ්‍රීම්. ඒ වගේම රෝමියෝ ජුලියට්, වෙනිසිය වෙලින්දා. ඒ වගේ නාට්‍ය පාසලේ කළා මට මතකයි. අපි මේ නාට්‍ය කවදාවත් අපිට බලන්න හම්බුනේ නැහැ. අපි මේ නාට්‍ය බැලුවේ රිහර්සල් කරනකොට, පුහුණු වීම කරනකොට අර පිටිපස්සේ තියෙනවා පොඩි දොරක් තිබුණා ඉස්සර ජයසූරිය ශාලාවේ. ඒ ශාලාව දැන් කඩලා වෙනස් කළා. මේ ජයසූරිය ශාලාවෙන් බැලුවම අපිට පිටිපස්සෙන් මේ ඒ වේදිකාව පේනවා. අපි එහෙම හොරෙන් තමයි මේ නාට්‍ය යම් තරමක් හරි නරුඹුවේ. හැබැයි පාසලේදී එක දෛවෝපගත සිද්ධියක් මට මතක් වෙනවා. මම ඒතර 8 වසරේ හිටියේ.
ජීවිතේ පළවෙනි වතාවට මම බලන නාට්‍ය වේදිකා නාට්‍යයක් හැටියට බැලුවේ සුබසායස නාට්‍යය. සුබසායස නාට්‍ය පාසලට ගෙනල්ලා අපි ඔය ජයසූරිය ශාලාවෙම තමයි අපි මේ නාට්‍ය බැලුවා. අයියත් මමත් ජීවිතේ පළවෙනිම බලන වේදිකා නාට්‍ය තමයි සුබසායස. සුබසායස නාට්‍යයේ සයිමන් නාවකත් එක්කම ප්‍රධාන චරිත රංගපානවා දැක්කහම මම හිතන්නේ අයියා ඊට පස්සේ මාත් එක්ක කතා කරනවා මටත් ආසයි මේ වගේ රංගපාන්න කියලා. හැබැයි ඉතින් ඔහුට ඒ සඳහා අවශ්‍ය පසුබිමක් සැකසුනේ නැහැ. හැබැයි මම හිතන්නේ ඔහු ඒ බීජය, ඒ ඇතිවෙච්ච හැඟීම පිළිබඳ බීජය ඔහුගේ ඔළුවේ තැම්පත් කරගත්තා. ඔහුට පාසලෙන් එහෙට අවස්ථාවක් නොලැබුණාට ඔහු පාසලෙන් එළියට ගිහිල්ලා ඒ නාට්‍යයේ යම් කාලයකදී ඔහු සුබසායස නාට්‍යයේ ප්‍රධාන චරිතය රංගපානවා. ප්‍රධාන චරිතය රංගපානවා විතරක් නෙමෙයි ඔහු ඒ නාට්‍යයේ සයිමන් නාවකත් එක්කම මියන් ඉස්සෙල්ලා ඔහුගෙන් මිලදී ගන්නවා. අරගෙන දැන් ඔහු ඒ නාට්‍ය අධ්‍යක්ෂකවරයා වර්තමාන අධ්‍යක්ෂකවරයා ප්‍රධාන නළුවා වගේ මෙහි හිමිකාරයා බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් මම ඒ පාසල් යුගයේ මට අමතක වෙන්නේ නැති එක දෛවෝපගත සිද්ධියක් හැටියට මට කියන්න පුළුවන්. කලා විෂය ධාරාව හැදෑරුවේ නැද්ද? ඒ කාලේ ඇත්තටම සම්පත් අපේ පාසලේ කලා කියලා විෂය ධාරාවක් තිබුණේ නැහැ. අවංකවම. එතකොට තිබුණේ වාණිජ්‍ය විෂය සහ විද්‍යා විෂය ධාරාවන් දෙක පමණයි. එතකොට ඒ කාලේ සාමාන්‍ය දෙමව්පියන්ගේ පොඩි මතයක් තියෙනවානේ අර විද්‍යාව ඉගෙන ගන්න දරුවට පුළුවන්ද, එයා කැමතිද, එයා ඉන්නේ එතනද නැද්ද කියන කාරණාවට වඩා දරුවන් විද්‍යා විෂයන් ඉගෙන ගත්තාම තමයි ඔහු සමාජගත වෙන්න පුළුවන්, ඔහුට ඉහළ රැකියාවක් ගන්න පුළුවන්, ඔහු පිළිගැනීමක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කියන පූ මතයක් සමාජයේ තිබුණා. මගේ දෙමව්පියෝ දැනුවත් උගත් කණ්ඩායමක් වුණත් උනුත් අනිවාර්යයෙන්ම එදා යුගයේ තිබුණ ඒ සමාජය තමයි නියෝජනය කරන්නේ. ඒක නිසා අයියාවත් මාවත් දෙන්නම විද්‍යා විෂයන් සඳහා තමයි යොමු වෙන්නේ. නමුත් අපේ ඇඟේ තිබ්බ කලාව හෝ ඒ හැකියාවක් තිබුණා කියන එක අපේ දෙමව්පියන්ටවත් අපේ ගුරුවරුන්ටවත් අඩුම වශයෙන් මම හිතනවා අපිටවත් එච්චර දැනුණා කියලා. මොකද අවංකවම දැන් මම පිටපත් රචකයෙක් හැටියට අද කටයුතු කළාට මම පාසලේදී රචනාවක්වත් ලියලා එහෙම මේ ලොකුවට ලකුණු ගත්ත මිනිස්සෙක් නෙවෙයි. මම එහෙම හැකියාවක් මට තියෙන බව මම දැනන් හිටියෙත් නෑ. අයියා ශ්‍රියන්ත මෙන්ඩිස් කියන නළුවා ඔහු තුල ඉන්නවා කියලා ඔහු දැනන් හිටියෙත් නෑ කියලා මම විශ්වාස කරන්නේ. මේ ඔක්කොම පාසලෙන් එළියට ගියට පස්සේ සිදුවන හම්බ සිදුවීමකින් පස්සේ තමයි අපි දෙන්නම මේ ක්ෂේත්‍රයේ තුල වසර 46ක් 1977 පටන් ගත්තා මේ ගමන. එතකොට ඒ එපමණ කාලයක් තුල අපි මේ සාදුර එන්නේ පාසලෙන් එළියට ගිහිල්ලා එතනින් ලබා ගන්න පරිචය සහ සමාජයෙන් ලබා ගන්න පරිචයත් එක්කලා. තමන් තුළ තිබෙන හැකියාව තමන් විසින්ම හඳුනාගෙන තමන්ට ආවේනික ගමන් මාර්ගයක ගියා කියන එකද අජිත් මෙන්ඩිස් සහ ශ්‍රියන්ත මෙන්ඩිස් චරිත දෙකෙන් අපිට ගන්නට තියෙන්නේ. මම හිතන්නේ අයියට ඕන උනේ කරාටිකාරයෙක් වෙන්න. මොකද ඔහු ඒ වෙන විටත් පාසලෙන් එළියට යන කාලේ වෙනකොට පාසල් එළියට නෙමෙයි ඔහු පාසල් සමයේ අවසාන කාලේ කියන්නකෝ. ඒ කාලේනට ඔහු හොඳ කරාටි ක්‍රීඩකයෙක්. ඔහු මට මතක හැටියට ඔහු කළුපටි දක්වා ගිය කරාටි ක්‍රීඩකයෙක්. ඔහුගේ පළවෙනි වෘත්තීය හැටියට මට මතක හැටියට ඔහු ඉස්ලාම කලේ කරාටි පන්තියක් කරපු එක. ඔහුගේ කරාටි පන්තියක් කරේ මෙහෙ නෙමෙයි නුවරඑළිය. ඔහු 77 මේ ඡන්ද තිබුණ කාලේ කියන්නේ මට මතක හැටියට මැයි අප්‍රේල් මැයි වගේ කාලයකදී. ඔහු එහෙ කරාටි පන්තියක් කළා නුවරඑළිය ඒ කාලේ. ඊට පස්සේ ඒ දේශපාලන වාතාවරණ වෙනස් වුණාට පස්සේ ඔහු ආවට පස්සේ ඔහු පන්තිය කරේ නැහැ ගිහිල්ලා. ඒ සිද්ධිත් එක්ක තමයි ඔහුගේ කලාවට ඒ කාලේ තමයි අවශ්‍ය වැටෙන පසුබිම වැටෙන්නේ. හැබැයි ඒක මේ අපි දැක්ක දෙයක්ුත් නෙවෙයි. මම මේක අවංකව කියන්න ඕනේ මොකද මේ අපිට දැනුනේ නැහැ අපේ ඇතුලේ කලාකාරයෙක් ඉන්නවා කියලා. මම දැන් අයියට දැනුනේත් නැහැ කලාකාරයෙක් ඉන්නවා කියලා. මේ සමස්තය සිද්ධ වෙන්නේ යම් අහමු සිද්ධියකට පස්සේ. දැන් ඒක අපේ ජීවිත වෙනස් කරන මධ්‍ය ලක්ෂ්‍ය බවට පත් වෙනවා. එතනින් තමයි අපේ හැරවුම් ලක්ෂ්‍ය ආරම්භ වෙන්නේ. අපි ඊට පස්සේ තමයි ජීවිතේ අපි තුල හිටපු අපි දැන් මා තුල ඉන්න මම කවුද කියලා මම හොයාගන්නේ. මම හිතන අයියා වුණත් එයා තුල ඉන්න ඔහු තුල සිටි පුද්ගලයා කවුද කියලා ඔහු හොයාගන්නේ. මෙන්න මේක තමයි මේක දෛවෝපගතයි කියලා මම කිව්වේ ඒකයි. මේ දෛවෝපගත කාරණාවත් එක්ක තමයි අපි මේ අවුරුදු 45ක් විතර මේ ගමනේ ඉන්නේ. අපේ නාලිකාව නරඹන රසිකයෝ බොහෝමයක් 95ක් විතර ප්‍රමාණයක් දන්නේ නැහැ ශ්‍රියන්ත මෙන්ඩිස් කරාටිකාරයෙක් කියලා. අපි ශ්‍රියන්ත මෙන්ඩිස්ව අතුරන්නේ ප්‍රවීණ රංගදරයෙක් විදිහට ලංකාව වගේම ලෝකෙම අඳුනගෙන තියෙනවා. හැබැයි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ දයාබර සොයුරා අජිත් මෙන්ඩිස් එක්ක බොහෝ රසමුසු තැන් කතා කරන්නට පුළුවන්. ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ බොහෝ අමතක නොවන සිදුවීම් රසක් එක්ක අපිට කාලය ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අජිත් මෙන්ඩිස් මහත්මයා අපිට ඉන් අනතුරුව ශ්‍රියන්ත මෙන්ඩිස් සහ අජිත් මෙන්ඩිස් කියන චරිත කලාවත් එක්ක එකතු වෙන්නේ කොහොමද?
ඒක සපුරා හමු සිද්ධියක්. ඒ කියන්නේ මේ කාලේ වෙනකොට අපේ පවුලේ හිතවතුන් කණ්ඩායම් හිතවත් පවුලක් හිටියා නුවරඑළියේ. මොකද එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 10ක 12ක ඉතිහාසයක් තිබුණා අපිට. මොකද සිංහල අවුරුද්දට අපි නුවරඑළිය යනවා, නත්තලට ඒගොල්ලෝ අපේ ගෙදරන අපි කතෝලික නිසා. එතකොට මෙන්න මේ වගේ සම්බන්ධන මේ පවුලේ හිටියේ වැඩිමල් පුත්‍රයෙක් සේනක පෙරේරා කියලා. සේනක පෙරේරා කැලණි විශ්වවිද්‍යාලයට තේරුණාම ඉතින් අපි ඉන්නේ රාගම සහ කැලණි අතර ලොකු දුරක් නැති නිසා ඔහු තනක් හොයා ගන්නකම් ඇවිල්ලා අපේ ගෙදර නතර වෙනවා. ඉතින් අපේ දෙමව්පියොත් පවුලේ හිතවතුන් දන්න නිසා ඔහු අපේ ගෙදර නතර කරගත්තා. ඊට පස්සේ ඉතින් ඔහු නතර වෙනකොට මමයි අයියා ස්තොප්පු කාමරේ හිටියේ. ඉතින් මට තැන නැති වෙනවා. මම එතනින් විසි වෙලා වෙන කාමරයකට යනවා. අයියත් එක්ක සේනක අයියා එතන නැවතුණා. එතකොට සේනක පෙරේරා විශ්වවිද්‍යාලයට අපේ ගෙදර කැලණි විශ්වවිද්‍යාලයට යනවා. නමුත් ඔහු අපේ ගෙදර නතර වෙන්නේ සුළු කාලයකට යන්න කියලා. නමුත් ඔහු එහෙ ස්ථිර වුණා. ඔහු සුළු කාලේ දිගටම අපේ ගෙදරම තමයි නැවිතලා හිටියේ. ඊට පස්සේ ඔහු අපේ පවුල් සමාජිකයෙක් බවට පත් වුණා. පත් වෙලා ඉතින් අම්මලා දරුවෙක් හැටියට තාත්තලා දරුවෙක් හැටියට සේනක පෙරේරා පිළිගත්තා. මේ සේනක පෙරේරා කියලා කියන්නේ පසු කාලිනව යම් ජනප්‍රියත්වයක් ලබාගත්තු ජනප්‍රිය නළුවෙක්. ලංකාවේ සම්මාන ලැබුණු නළුවෙක්. ඔහු 1980 තමුසෙ සභා නාට්‍ය උළෙලේදී ඔහු හොඳම නළුවා බවට පත් වෙනවා පරාස නාට්‍යයේ. ඌට ශිෂ්‍යත්වයක් හම්බෙලා ඔහු ලෙනින්ග්‍රෑඩ් විශ්වවිද්‍යාලයට ගියා රුසියාවේ. ඔහු වසර 4ක් ඉගෙනගෙන ඉඳලා නැවත ලංකාවට ඇවිල්ලා ඔහු රංගපෑවා. මොකද ඔහු රංගපාපු චරිත අපිට මතක තියෙනවා සාමාන්‍යයෙන් දැක්කොත් ඒ කාලේ මතක. ඔහු දැන් ජීවිතවල අතර නැහැ. එතකොට ඔහු විවාහ වෙලා හිටියේ ප්‍රසිද්ධ කිවිඳියක් වෙන යමුනා මාලිනී පෙරේරා සමගයි. එතකොට මේ සේනක පෙරේරා කියන පුද්ගලයා අපේ ගෙදර ආවට පස්සේ මේ සේනක පෙරේරා කැලණි විශ්වවිද්‍යාලයට යනවා ඉගෙන ගන්නවා. ඒ කාලේ දොර අපේ ගම්වල සාමාන්‍යයෙන් තියෙනවා මේ සමාජ නාට්‍ය කියලා තිබ්බනේ. දැන් මේ සමාජ නාට්‍ය වල තිබුණේ අද වෙට ටෙලි නාට්‍ය වල තියෙනවා වගේ මුල්ල මැද අග තිබුණු සින්දු තිබුණා, ෆයිට් තිබුණා, විහිළු තිබුණෝ. අර ඒ වට්ටෝරුවක් එක්ක හැදුණු නාට්‍ය. ඒ කාලේ ගම්වල මේ පොල්වත් එක ස්ටේජ් එකක් හදලා ගමේ සර්පිනා ගන්න කට්ටිය ගමේ රංගපාන අයම එකතු වෙලා ඉඳගෙන මෙහෙම නාට්‍ය කළා. ඉතින් අපි මේ නාට්‍ය බලන්න ඉස්සර අපි පුංචි කාලේ අපේ ගම්වල තිබිච්ච එක සංස්කෘතියක්. ඒ කියන්නේ පැදුරු අරගෙන කෝපි වක් කරගෙන පාන් බටර් ගාගෙන ගිහිල්ලා ඉතින් මේ නාට්‍ය පැය 3-4ක් දිගයි බලලා එනවා. ඉතින් ඔහොම නාට්‍ය බලනකොට සේනක අයියත් අපි සේනක පෙරේරාත් ඒ වගේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. පස්සේ සේනක අයියා දවසක් අපිත් එක්ක කතා කරද්දී මල්ලි ඕවනේ මේ නාට්‍ය කියන්නේ නාට්‍ය විතර හුඟක් වෙනස්. අපි මේ විශ්වවිද්‍යාලයට නාට්‍ය ආපුවම අපි වෙන යම් බලමු කියලා. කොහොම හරි මට මතකයි ඔහු ඉස්සලාම අපෝ එකන් කියලා පෙන්වුවේ ජනහතුරා. හෙන්රි ගිබ්සන්ගේ පරිවර්තනයක් සුනන්ද මහේන්ද්‍රාචාර්ය සුනන්ද මහේන්ද්‍ර තමයි නාට්‍ය කරේ. හැබැයි ඒ නාට්‍ය හරි දිගයි. සහ ඒක හරි සීරියස් නාට්‍යයක්. ඒකේ විහිළු නෑ මොකුත් නෑ. ඒක බලන් ඉන්න හරි අමාරුයි. මට හිතුණා මේ වණන් නාට්‍ය ඊට වඩා හොඳයි සමාජ නාට්‍ය කියලා. මොකද සමාජ නාට්‍ය ඊට වඩා විනෝදාත්මකයි. ඒවට එන්ටර්ටේනින් තිබ්බනේ. මොකද අර ඒ නාට්‍ය නමුත් ඊළඟට ඒකම මට මතකයි එනවා රාජ්‍ය නාට්‍ය වල. ඔව් අපෝ කැඳවාගෙන යන රාජ්‍ය නාට්‍ය වල බලන්න 1976 රාජ්‍ය නාට්‍ය වල බලන්න ගියා. ඒ නාට්‍ය වලදී අපි ඒකාධිපති එතකොට සෙක්කුව දල්මල් ඒ වගේ නාට්‍ය සෙට් එක මුළු නාට්‍යම් බැලුවා. මුළු නාට්‍ය උළෙලම බැලුවා. ඒ නාට්‍ය වල බැලුවට පස්සේ තමයි අපිට නාට්‍ය පිළිබඳව ලොකු ආසාවක් ඇති වුණේ. ලොකු හැඟීමක් ඇති වෙන්නේ. එතකොට මේ කාලේ දැන් අපි ඇවිල්ලා මොනවා හරි දැන් කරන්න ඕනි කියලා අපි පොඩි සාකච්ඡා කරා. දැන් ගමේ මේ කරුණ අන්දු වෙච්ච තරුණ කණ්ඩායමත් එකතු කරගෙන මේ පොඩි සාකච්ඡාවක් කළා. ඊට පස්සේ සේනක පෙරේරා කිව්වා අපි ගමේ නාට්‍යයක් කරමු. හැබැයි ඉතින් අපේ ගමේ ඒතර නාට්‍යයක් වෙන්න ශාලාවක් තිබුණේ නැහැ. පාසල් ශාලාවලුතර වහපු ශාලාවල් නෙවෙයි තිබුණේ නිකන් දිග සාමාන්‍ය ශාලාව. ඒ ගමන දැන් නාට්‍ය පිටපතකුත් නැහැනේ. සේනක කිව්වා අපි මගේ යාළුවෙක් ඉන්නවා නුවර සරානන්ද පිරිවෙනේ උගන්වනවා. ගුරුවරයෙක් ඔහු පිටපත් ලියනවා. උට හැකියාවක් තියෙනවා. අපි ඔහුගේ පිටපතක් ගෙනල්ලා අපි මේ වැඩේ කරන්න පුළුවන් මල්ලි අපි මේ වැඩේ කරමු කියලා. ඊට පස්සේ ඔහු පිටපතක් අරගෙන ආවා නුවර ගිහිල්ලා. ගෙන අපි නාට්‍යයක් පුරුදු වෙලා ඒකේ නම ඉල්ලිස කියන නාට්‍ය. අපි මේ නාට්‍ය පුරුදු වෙවි ඉන්නකොට අපි පුරුදු වෙන්නේ රාගම මේ පල්ලියත් එක්ක තිබ්බ කනිෂ්ඨ විද්‍යාලය. මේ නාට්‍ය මෙතනින් පාරේ හිට මෙට යන අය ඉන්නවා. මේක පුද්ගලෙක් ආවා. ඇවිල්ලා බලාගෙන හිටියා. බලන් ඉඳලා මේ ඔහුක මමත් නාට්‍ය කරන්න ආසයි. මං කෙටි නාට්‍යයක් ලියලා තිනවා මේ කැමති නම් අපි වේ නාට්‍යයත් එක්ක මගේ කෙටි නාට්‍යයක් කරමුද කියලා. ඔහුගේ නම ජී.එල්. චන්ද්‍රපාල. ඔහු එතකොට බෞද්ධ චිකිත්සකයෙක් හැටියට වැඩ කරනවා පුනරුත්ථාපන රෝහලේ දාගම. නමුත් ඔහුට නාට්‍ය හැකියාවක් තිබුණ කෙනෙක්. ඒක පිටපත දැක්කම ඒක ඇත්තටම ලස්සන පිටපතක්, පුංචි පිටපතක්. අපි ඊට පස්සේ ඉල්ලිස සහ සතුරෝ කියලා මේ නාට්‍ය දෙකම එකතු කරලා ඒ නාට්‍යෙත්
ශ්‍රියන්ත මෙන්ඩිස් රංගපානවා. ඔහු එතකොට රංගපානකොට ඒක තව කාරණාවක් මට කියන්න ඕනේ. ඔහුගේ ලීෆ්ලට් එකක් අපි බෙදනවා. ඒකේ නම ගහලා තියෙන්නේ ශාන්ති මෙන්ඩිස් කියලා. මොකද හේතුව අයියාගේ නම ශ්‍රියන්ත වුණාට ඔහුට කෙටියට ගෙදර ගිහේ ශාන්ති කියලා. ඒක නිසා ඔහු ඒ කාලේ මේ නාට්‍යමය මේ පත්‍රිකාවේ පවා ඔහුගේ නම සඳහන් වෙන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් නෙවෙයි ශාන්ති මෙන්ඩිස් කියලා. එතකොට ඔහුත් මමත් මේ නාට්‍ය රංගපානවා. ඒ තමයි මගේත් කලාවේ පළවෙනි පියවර 1977 නොවැම්බර් 26 වෙනිදා රාගම තලගොල්ල මහාවිද්‍යාල ශාලාව අපි පොල්ලත් වලින් වහලා කළුවර කරලා ඒ නාට්‍ය රංගපෑවා. එතකොට ශ්‍රියන්ත මෙන්ඩිස් රංගපෑ ප්‍රධාන චරිතයක් නෙමෙයි ඔහු තරමක චරිතයක් උපචරිතයක් රංගපාන්නේ දොරටු පාලක චරිතයක්. මේ ඉල්ලිස ජාතකෙන් තමයි නාට්‍ය දීලා තිබුණේ. එතකොට මේ නාට්‍ය ලියපු ගුරුවරයා ඒ වෙනකොට සාරානන්ද උගන්වපු ගුරුවරයෙක්. ඔහුගේ නම කේ.බී. හේරත්. ඒ කියන්නේ ඔහු පසු කාලිනව ලංකාවේ දැවැන්ත නාට්‍යකරුවෙක් බවට පත් වුණා. වේදිකාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ දැවැන්ත චරිතයක් බවට පත් වුණා කේ.බී. හේරත් කියන පුද්ගලයා. නමුත් කේ.බී. හේරත් අපිට මේ නාට්‍ය පිටපත අපි ඉල්ල ගන්නකොට ඔහු සාමාන්‍ය ගුරුවරයෙක් විතරයි. එතකොට මේ නාට්‍යයේ එළියට එනව නෙවෙයි. අතර මේ නාට්‍යයත් එක්ක මතුවෙන චරිත තුනක් මම දකිනවා. සේනක පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කේ.බී. හේරත් කියන චරිතය. ඒ වගේම ජී.එල්. චන්ද්‍රපාල කියන චරිතයත් ඔහු අදට චිකාගෝ නගරේ ඇමරිකාවේ වාසය කරන්නේ රෝහලක. ඉතින් ඔහු අපිත් එක්ක කෙටි නාට්‍ය ගොඩක් කළා. ඒකේ ශ්‍රියන්ත මෙන්ඩිස් සමග තව කණ්ඩායමක් රංගපෑවා. ඒ ප්‍රවීණයන් අතරට අජිත් මෙන්ඩිස් නමත් එකතු වෙන්න ඕනේ. ඔව් ඒක මෙහෙමයි සම්පත්. ඒ තමයි මම දැන් රංගපෑවට පස්සේ දැන් ශ්‍රියන්ත මෙන්ඩිස් හිතනවා මට රංගපන්න පුළුවන් කියලා. අජිත් මෙන්ඩිස් හිතනවා මට රංගපන්න බෑ කියලා. හරිද? ඒ තමයි මගේ පළවෙනි නිසා අවසාන රංගපෑම. එදායි මෙදා මම මගේ නාට්‍යයකවත් කාගේවත් වැඩකවත් මම රංගපෑවෙන්නේ නැහැ. හරි? මට රංගපෑම පිළිබඳ එහෙම ආසාවක් වුණක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් මම නාට්‍ය කරුවෙක් වෙන උන තිබුණා. මම දැන් මමත් මෙතන තනක් හදාගන්න ඕනේ. මම මොකක්ද හදාගන්නේ? ඊළඟට ජී.එල්. චන්ද්‍රපාල නාට්‍ය කෙටි නාට්‍ය රාශියක් කළා ඊට පස්සේ. ඒ කාලේ ලංකාවේ විශාල කෙටි නාට්‍ය ප්‍රබෝධයක් තියෙනවා. මම කියන්නේ 80 70 කාර්තුවේ අවසාන යුගයේ. හරි? ඒ කියන්නේ 80 දශකයේ මුල ආරම්භ වෙන්න පෙර. ඉඳලා ඒ යුගයේ 1977ත් 80ත් අතර කාලේ ලංකාවේ විශාල නාට්‍ය උනන්දුවක් තිබ්බා. ඒ කියන්නේ කෙටි නාට්‍ය. මේක ලොකු අවස්ථාවක් වුණා. අද ඇත්තටම ඉන්න ප්‍රවීණයෝ රාශියක් එදා කෙටි නාට්‍ය වලින් ආපු අය. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, ජයන් චන්සිරි, එතකොට අජිත් ලොකුගේලා වගේ බොහෝ ඔය හොරණින් ආපු නාට්‍යකරු බොහෝ දෙනෙක් සේරම කෙටි නාට්‍ය වලින් ආපු අය. අද අවුරුදු 50න් සීමාවෙන් එහා පැත්තේ ඉන්න බොහෝ නාට්‍යකරුවෝ මේ 70 80 දශකයේ කෙටි නාට්‍ය වලින් ආපු අය. ඒක ලොකු පාලමක් වුණා ජාතික තලයට එන්න මේ අයට. එතකොට මොකද ඒ කාලේ සිනමාව කියන එක දුරස්තයි. සිනමාවට යන්න හරි අමාරුයි. ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි. නමුත් ඉතින් පහසු මාර්ගය තමයි කෙටි නාට්‍ය හරහා වේදිකාවේ ජාතික තලයේ වේදිකාව අඳුනගන්න එක. ඉතින් ශ්‍රියන්ත මෙන්ඩිසුත් එතෙන්ට එන්න ආරම්භයේ බවට පත් උනේ මෙන්න මේ කාරණාව. එතකොට ශ්‍රියන්ත මෙන්ඩිස් සහ අජිත් මෙන්ඩිස් කියන අපි හඳුනන කලාකරුවන් දෙදෙනා ජාතික තලයට ප්‍රවිෂ්ටය ලබා ගන්නේ කොහොමද? දැන් අපි ගමේ නාට්‍යකරු හැටියට පොඩි නමක් හැදෙනවා අපිට. දැන් ශ්‍රියන්ත මෙන්ඩිස්ටත් මේ ඉල්ලිස නාට්‍ය බලපු ගමේ අය ඔහුට කියනවා ඔහුට රඟපන්න පුළුවන් කියලා. දැන් මම හිතන්නේ ඔහුට දැන් හැඟීමක් එනවා. මට වෙන ක්ෂේත්‍රයක් මම කරාටිකාරයෙක් වෙනවද වෙන මුකුත් වෙනවට වඩා මට රඟපාන්න පුළුවන්. එතකොට සම්පත් ඒ වෙනකොට කියන්නත් වෙන කාරණාවක් තියෙනවා. ඔහු එතකොට ගුරුවරයෙක්. ඔහුට රැකියාවක් හම්බ වෙනවා. ඔහුගේ මේ රැකියාවත් ඔහුගේ වාසනාව මට හිතෙනවා දැන් ඉස්සර සාමාන්‍යයෙන් ගුරු වෘත්තීය රැකියාවක් හම්බුනාම හම්බෙන්නේ දුෂ්කර. එතකොට ඔහුට හම්බෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඔහුට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔහුගේ පත්වීම හම්බ වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙළවරක. කොහොම හරි තුර කෙරවලකට එහෙමනේ සාමාන්‍යයෙන් හම්බෙන්නේ. ගිහලා දැන් ඔහු එතකොට රඟපාන්න දැන් මේ කකුල තියලා තියෙන කාලේ. දැන් ඔහු කල්පනා කරලා තිබුණා දැන් මොකද්ද කරන්නේ මම මගේ රස්සාව තෝරගන්නවද මම මේ පාර යනවද? මොකද වේ කියන කාලේ රස්සාවකට පයින් ගා ඒ කියන්නේ ඒ කාලේ රස්සාවක් හොයන හරි අමාරු කාලයක් මම මේ කියන්නේ. එතකොට ඒ කාලේ ලැබිච්ච රස්සාවට පයින් ගහන එකත් සෑහෙන අපරාධයක් කියලා හිතන කාලයක් මේ. ඔහු නාඳුනන කෙනෙක් ඔහුට මේ අධ්‍යාපන කාර්යාලයේදී කුරුණෑගල අධ්‍යාපන කාර්යාලයේදී ඔහු හෙට මෙට ඇවිදිනකොට කාන්තාවක් ඔබෙන් අහලා තිබුණා මේ ඔයා දැන් උඩ ඉඳලා මෙතන ඉන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. පස්සේ ගියදනම් මෙන්න මෙහෙමයි මම නළුවෙක් වෙන මම පොඩි තාම ජාතික තලයට ඇවිල්ලා නැහැ. ඉන ආසාවක් තියෙනවා. නමුත් මේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මට හම්බෙන්න ඉස්කෝලේ හම්බුනොත් මට මේක කරන්න බැරි වෙනවා කියලා. පස්සේ ආදන කොහෙද ඉන්නේ? රාගමේ ඉන්නේ. මම පොඩ්ඩක් ඉන්නෝ කියලා බල්ලා කියනවා මේ පොල් ගහවෙල සාන්ත බර්නඩ් විද්‍යාලේ නම් තියෙනවා මේ අබෑර්තුවක්.
මම ඔබ ඕනනම් එතෙන්ට ලෑස්ති කරලා දෙන්නම් කියලා. කිව්වහම ඔහුට හම්බ වෙනවා කුරුණෑගල බර්නද විද්‍යාලයේ අධ්‍යාපනයේදී. ඒක නොවුණා නම් ඔහු දුම්රියෙන් ඒ පාස අධ්‍යාපනයේ මේ ගුරුවරයෙක් හැටියට වෘත්තිය සඳහා ගියාවේ. එහෙම නොවුණා නම් මම හිතන්නේ ඔහුට එතනින් හැටි කලාව කරගන්න බැරි වෙනවා. නමුත් දැන් මේ කියන යුගයේදී මේක ඒ අතුරු කතන්දරයක් මම කිව්වේ. මේ කියන යුගයේදී දැන් අපි ඒ කාලේ තින් කලාවට යන්න තිබිච්ච එකම මාධ්‍ය කියන්නේ ජනමාධ්‍ය තිබුණේ සරසවි පත්තරේනේ. දැන් මේ සරසවි පත්‍රේ දිනපත අරන් කියවනවා මේකේ නාට්‍යයේ තියෙන විස්තරද අරව මෙව බලන නාට්‍ය බලන්න යනවා. ඉතින් නාට්‍ය දැන් මටත් නාට්‍ය උන හදලා තිබුණා. මට ඒ කාලේ මට මතකයි ඒකාධිපති නාට්‍ය බලලා 1977 රාජ්‍ය නාට්‍ය උල්ලේදී ඒකාධිපති නාට්‍ය තමයි වැඩිම සම්මාන ගත්තේ. ඊට පස්සේ ඒකාධිපති නාට්‍ය මම 7 පාරක් බැලුවා. ඒ කියන්නේ කොහෙද කිට්ටුව දෙන්නේ මම ගිහලා බලනවා. මට ඒ තරම් ධර්මශ්‍රී බණ්ඩාරනායකගේ රංගපෑමට මාව වශී වෙලා තිබුණේ. ඊට පස්සේ මම ගිහලාදී මට හරි ආසයි ධර්මශ්‍රීත් එක්ක කතා කරන්න. ඔහොම යන්තිති මම කොහොම හරි නාට්‍ය ගියාම මම පිටිපස්සට ගිහිල්ලා ඒ ඩ්‍රෙසින් රූම් එකේ පැත්තේ කැරක් කැරක එළිය කැරගෙනකොට ඉතින් දවසක් ධර්මශ්‍රී මට කතා කරා. කතා කරලා මේ වත්තල නගර සභාවේ තිබිච්ච දර්ශනයකදී නූල් බෝලයක් ගෙනත් දෙන්න කිව්වා. පස්සේ මම බොහොම ආසාවෙන් දැන් මේ මිනිස්සේ මාත් එක්ක කතා කරන්න මට තිබිච්ච ලොකුම ආසාව. ගිහලා නූල් බෝලයක් දුන්නා. ඊට පසු කාලේ මට ධර්මශ්‍රී මුණ ගැහුණත් මම උට කිව්වා මෙන්න මෙහෙම එකක් මට ඒ කාලේ ඔබට මතක නැහැ ඒක උට මතක නැහැ නේද? මට මතකයිනේ. ඉතින් ඒ වගේ පත්තරේ බලනකොට දවසක් මේ පත්තරේ තියෙනවා ජර්මනියේ ඉඳලා මහාචාර්යවරයෙක් ලංකාවට එනවා කියලා මේ නාට්‍ය පාඨමාලාවක් කරන්න. නෝබර්ට් ජේ මායර් කියලා. නැගිරින් ජර්මනියේ ඉඳලා. ඊට පස්සේ ඉතින් මම මේක තිබුණා සුදර්ශියේ තමයි ඒකට ලියාපදිංචි කරගන්නේ. ඒ නිසා මම සුදර්ශියට දන්නෙත් නෑ ඒකට හරියට අහගෙන දෙමඩකොඩ ස්ටේෂන් එකකින් බැහැලා මේ 154 බස් එකේ නැගලා ගිහිල්ලා හොයාගෙන සුදර්ශියට ගියා. ඒතර සුදර්ශියේ හිටියා ගාමිණී විජේසූරිය සහ ෆීලික්ස් ප්‍රේමවර්ධන කියන ප්‍රවීණ නාට්‍යකරුවන් දෙදෙනා ඒ කාලේ. එතකොට ඔවුන් දෙදෙනා තමයි කාර්යාලයේ හිටියේ මේ සම්බන්ධව. එතකොට යෝන් සහ ළමා නාට්‍ය සංසදයක් එහෙත් ඒගොල්ලෝගෙන් තිබුණා. ඒගොල්ලෝ තමයි මේක කරන්නේ. ඊට පස්සේ මගෙන් විස්තර ඇහුවා. අහලා මේ ඇප්ලිකේෂන් එකක් මට දුන්නා. අයිදුම් පත්‍රයක් දුන්නා. දීලා කොහොම හැබැයි 25 දින අපි තෝරගන්නේ. මේකට හොඳට අපි ලොකු පරීක්ෂණයක් කරලා තමයි තෝරගන්නේ. දැන්ටත් බොහෝ දෙනෙක් අරන් ගිහලා තිනවා. අරන් යන්න. හැබැයි ඉතින් ඔබට පරීක්ෂණයෙන් සමත් වුණොත් තමයි ඔබ මේකට ගන්න කියලා. මං හා කියලා ගෙදර ඇවිල්ලා මම ඕක පත්‍රෙත් බිම එලාගෙන මේ ඇප්ලිකේෂන් එකත් මේ අයිදුම් පත්‍රයක් බිම දාගෙන මම දැන් මේක පුරවන්න ලෑස්ති වෙනකොට අයියා උතනින් යනවා. පයි ගෙමෙත්. මොකද්ද ඒ කරන්න කියලා ඇහුවා. මොකක් මම මෙහෙම එකක් ගියා මේ එකක් වෙන මම අරන් ආවා මේ දාන්න හදන්නේ. අකෝකෝ බලමු කියලා එයා ඉල්ල ගත්තා. ඉල්ලලා බලලා මිනිහා කියෙව්වා. එයා කියවලා කිව්වා මේක මට දෙන්නකෝ කියලා. ඊපස්සේ මට වඩා දැන් නාට්‍ය වෙන උට එයාටනේ. මං කොහෙන ඔයා දාන්න කියලා මම ඒක එයාට දීලා මම ඒ අදහස අතහැරියා. ඒ කියන්නේ මට එහෙම ලකුවට ඒක එල්ලිලා යනකොත් තිබුණේ නැහැ. මම අර උනට ආසාවට ගිය පත්‍රය තිබ්බ නිසා මම උට දුන්නා. ඒක ඇත්තටම ඔහුගේ ජීවිතේ සම්දිස්ථානයක් බවට පත් වෙනවා. ඔහුගේ ගමනේ තව සම්දිස්ථානයක් බවට පත් වෙනවා. මොකද ඒ පාඨමාලාවේදී ඔහු චරිත රාශියක් හිටියා. උට ප්‍රධාන වශයෙන් බලපාපු චරිත කීපයක් කියනවා. ඒ තමයි එතෙන්දි මුණ ගැහෙනවා ජයන්ත චන්ද්‍රසිරි සහ කමල් අද්දරාරච්චි. ඒ වගේම චිත්‍රකලු බෝවිල වගේ අද වර්තමානයේ ඉන්න නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙකුත් එදා මම දන්න මට මතක හැටියට හිටියා. ජූල් ශ්‍රීමාල් පවයතන හිටිය කෙනෙක්. එතකොට මේ කණ්ඩායම මේ නාට්‍ය පෙන්වුවා රයල් වෙන් ශාලාවේ පෙන්වුවේ අනේ අබ්ලික් කියලා ඒ නාට්‍ය නම දාලා තිබුණේ. ඉතින් ඒක අමුතු නාට්‍යයක්. අපි මෙතෙක් දැකපු නාට්‍ය නෙවෙයි වෙනස් නාට්‍යයක්. මේ නාට්‍ය බලන්න ඇවිල්ලා හිටිය ගාමිණී ෆොන්සේකා. ඒතර ගාමිණී ෆොන්සේකා ඔහුගේ සාගරයක් මැද චිත්‍රපටිය හදන්න සූදානම් වෙන කාලේ. ඔහුට ඕන වෙලා තිබුණා ඒකේ ප්‍රධාන චරිතය දොස්තර මොළදණ්ඩගේ පුතාගේ චරිතය සහ පුතාගේ යාළුවෙකුගේ චරිතය. ඔහු ඊට පස්සේ මේ නාට්‍ය බලලා කමල් අජ්ජරාත්‍යව ගන්නවා මේ ප්‍රධාන නළුවගේ පුතා හැටියට. ඒ පුතාගේ යාළුවා හැටියට අයියව ගත්තා. ශ්‍රියන්ත මෙන්ඩිස්ව ගත්තා. ඒකට ඔහුට වාසනාවක් තිබුණා මේ වේදිකාවට කකුල තිබ්බ සැනින් සිනමාවටත් කකුල තියාගන්න. ඒක ඒ කාලේ ඉතින් අද වගේ නෙමෙයි චිත්‍රපටියක් බොහෝ විට සමාජගත වෙන අනිත් එක විශාල සමාජ කතිකාවට බද්දච්ච ෆිල්ම් එකක් සාගරයක් මැදගෙන චිත්‍රපටි. ඒක තිබුණේ දේශපාලන කතන්දරයක් නිසා සහ පැවතුණු දේශපාලනයේ වෙනස් වෙන වකවානුව. ඒකත් එක්කලා ඒ චිත්‍රපටියට වෙන සමාජ කතිකාවක් බිහි වුණා. ඒක ඒ රංගපාපු නළුලියන්ටත් වටිනාකමක් ලැබුණ ඒක නිසා. ඒ තමයි ඔහුගේ ආරම්භය. ඊට පස්සේ ඔහු ටික ජාතික තලයේ වේදිකාවට පය තියෙනවා. ඔහු සයිමන් නාවගත්තේ ගමගේ සුදුසා කළු කියන නාට්‍යයේ චරිතයක් හම්බ වෙනවා. ඒ වගේ ඔහු කෙමෙන් ඉතින් ඔහුගේ වේදිකා ගමන ඔහු හදාගත්තා. හදාගෙන ඉතින් ඔහු ඊට පස්සේ දැන් ජයන්ත චන්ද්‍රසිරි
වේදිකාවේ විශාල පෙරලියක් කරපු නාට්‍යකරු බවට පත් වෙනවා. ඒ තමයි අයියලාගේ යුගයේ කණ්ඩායම. ඉතින් ඒ නිසා ජයන්තගේ සියලුම නිර්මාණවල එයාට අවස්ථාව ලැබෙනවා. ඔහුට රාජ්‍ය නාට්‍ය උල්වල හොඳම නළුවට සම්මාන ගන්නවා. ඉතින් මේ සමස්තය එන්නේ මේකත් එක්කලා. ඉතින් මමත් මේ පිටිපස්සෙන් එනවා. ඉතින් ජයන්ත මුල් කාලේ නාට්‍ය කරන මම තමයි ඔහුගේ වේදිකා පරිපාලකයා. එහෙම නැත්නම් ඔහුගේ සහායක හැටියට මම වැඩ කරා. ඔහු මුල්ම කරපු නාට්‍යවල. නමුත් පසු ගන්න මගේ වෘත්තීය සහ මගේ කාර්යබහුලත්වයත් එක්කලා වෙන මගේ වැඩත් එක්කලා ඉතින් මට එහෙමම සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් ඉතින් මම ඒකෙන් අත්දැකීම් ලබා ගත්තා. ඒ අත්දැකීම් මම මගේ නාට්‍ය ජීවිතේට මම උපයෝග කරගත්තා. ඔබේ නාට්‍ය ජීවිතය ඔබව රූපයෙන් බොහෝ අය අඳුරන්නේ නැහැ. හැබැයි අජිත් මෙන්ඩිස් කියන නම වේදිකාවත් එක්ක ඈඳිලා තියෙන නමක්. වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ. ඒ වගේම රූපවාහිනිය ගත්තම ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ තිර පිටපත් රචකයෙක් හැටියට බොහෝ නාට්‍යවල අජිත් මෙන්ඩිස් කියන නම මිනිසුන් දන්නවා. එතකොට ඔබේ පැමිණීම ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ කුමන ස්ථානෙන්ද? මම ඇත්තටම දැන් මම ඔබට මුලින් කිව්වා ජී.එල්. චන්ද්‍රපාල කියන බෞද්ධ චිකිත්සක නාට්‍යකරුවා. ඔහු දක්ෂ නාට්‍යකරුවෙක්. ඔහුගේ කෙටි නාට්‍යවලදී මම ඔහුත් එක්ක ඔහුගේ හේවණැල්ල වගේ මම ඔහුගේ හැම නාට්‍යයකදීම ඔහුත් එක්ක හිටියා. ඉතින් මම ඔහුගෙන් ඔහු නාට්‍ය ලියපු නාට්‍ය ඔහු ලියපු ආකාරය සහ ඔහු නාට්‍ය නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරපු ආකාරය මම යම් කිසි දෙයක් උකහා ගත්තා. මම තේරුම් ගත්තා මේක මේ ආකාර විය යුතුයි කියලා. මම ඊට පස්සේ 1980 දී මගේ පළවෙනි කෙටි නාට්‍යය මම නිෂ්පාදනය කරා හස් ගවෙන් වැටුණ එකෙක් කියලා. ඒ නාට්‍ය ප්‍රධාන චරිත රංගපෑවේ ජයන්ත චන්ද්‍රසිරි සහ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඒ නාට්‍ය ඒ අවස්ථාවේදී අපි දීපව්‍යාප්ත නාට්‍ය උල්ලකට ඉදිරිපත් කරා. ඒ උළෙලේ හොඳම නිෂ්පාදනය, හොඳම රචනය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම සංගීතය, හොඳම වේදිකා ශාස්ත්‍රය අපිට සම්මාන 7ක් හම්බුණා. එතකොට මට ඒක ලොකු ධෛර්යයක් බවට පත් වුණා. මට දැනුණා මට යමක් කළ හැකියි. මට මංගාව අවශ්‍ය කරන යම් හැකියාවක් තියෙනවා. දැන් මේක මම තව දියුණු කරගන්නයි ඕනේ. මේක තව හොඳට පොලිෂ් කරගත්තොත් එහෙම මට යම් මේ ක්ෂේත්‍රය තුල මටත් මගේ පැත්තෙන් පවතින්න පුළුවන් කියන විශ්වාසයක් මට ඇති වෙනවා. ඇති වෙලා මම ඒතර හිටිය කණ්ඩායම තමයි ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ අය අපිත් එක්ක බොහොම සමීපව හිටියා. එතකොට මේ යුගයේදී ඊළඟට තිබුණා ගම්පහ දිස්ත්‍රික්ක නාට්‍ය උළක් රජයෙන් කළා. ඒ කියන්නේ ගම්පහ දිසාපති කාර්යාලයෙන් රාජ්‍ය ගම්පහ දිස්ත්‍රික්ක නාට්‍ය උළක් කරා. ගම්පහ 80 කියලා ලොකු උත්සවයක්. ලොකු සැනකෙලියක් එක්කලා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයක කරේ. ඒකට මම නාට්‍යයක් කරනවා දේශසීමා කියලා. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිත රංගපෑවේ ජයන්ත චන්ද්‍රසිරි සහ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඊට පස්සේ මේ නාට්‍යය තිබුණේ බණ්ඩාරනායක ශාලාවේදී. මේ නාට්‍ය අවසාන වටේට නාට්‍ය 3යි තීරුණේ. නාට්‍ය රාශියක් තිබුණා. අවසාන වටේ නාට්‍ය 3ක් තීරණා. මේ නාට්‍යයේ පාසල නාට්‍ය තරඟයකුත් තිබුණා. අපි කරේ විවෘත නාට්‍ය තරඟේ. මේ නාට්‍ය තරඟයේදී රාගමින් කණ්ඩායම් දෙකක් නාට්‍ය කළා. අපි තීරලා තිබා අවසාන නාට්‍ය තුනෙන් දෙකක් රාගම. අනිත් නාට්‍ය මට මතක හැටියට සිරිමිණ පත්‍රයේ පසු කාලනව කතුරෙක් බවට වෙච්චුණු කනදා සූර්යාරච්චි නාට්‍යයක් කළා. ඔහු එතකොට මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් තමයි නාට්‍ය කළේ මට මතක හැටියට. ඔහු එතකොට ගුරු අභ්‍යාස විද්‍යාලයේ යම් රැකියාවක නිරත වුණු ගුරුවරයෙක් හෝ ගුරු උපදේශකයෙක් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. ඔහුත් අද අප අතර නැහැ. එතකොට මේ නාට්‍ය අවසාන ඒ වෙනකොට ඔබට මම මුලින් නොකියු කාරණාවක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් දන්න උඟකට මාධ්‍යම මමත් කතා කරලා ජයන්ත චන්ද්‍රසිරි කතා කරලා දෙනවා. මම හිතන අයියත් කතා කරලා තිබුණා. මේ ජැක්සන් ඇන්තනීලටත් නාට්‍ය කණ්ඩායමක් තිබුණා. ශ්‍රියන්ත මෙන්ඩිස්ලටත් නාට්‍ය කණ්ඩායමක්. හැබැයි මේ නාට්‍ය කණ්ඩායම් දෙක විරසකයි. අපි පාර දැක්කොත් මූණවත් බලන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේ තරඟයක් තිබුණා දැන් මේ තරඟෙත් එක්කලා. දැන් එදා මේ ගම්පහ නාට්‍ය උළෙලට මේ නාට්‍ය කණ්ඩායම් දෙකේ නාට්‍ය දෙකක් තමයි තුනෙන් ඉතුරුලා. තුනෙන් තිබුණ නාට්‍ය තුනෙන් දෙකක් මේ නාට්‍ය කණ්ඩායමෙන් ආපු නාට්‍ය දෙක. ජැක්සන් ඇන්තනි නාට්‍යයක් කළා දෙන ලෝදිය කියලා මම නාට්‍යයක් කළා දේශසීමා කියලා. දැන් මේ නාට්‍ය දෙකක් අවසන් තරඟේ තිබ්බා. ඊට පස්සේ මට මතකයි අපි දැන් සූදානම් වෙන්නේ පන්ති කාමර දෙක මෙහෙම ළඟ. අපිට දීලා තියෙන පන්ති කාමර 3ක් නාට්‍ය තුනට අපි මේ පන්ති කාමරේ නම් ජැක්සන්ලා මේ බිත්තියෙන් එහා පැත්තේ පන්ති කාමරේ. දැන් ඒගොල්ලෝ පුරුදු වෙනවා දැන් අද සූදානම් වෙනවා මේ අංග රචනා කරනවා. ඒගොල්ලෝ ඉතින් ඒවම ඔක්කොම කරගෙන යනවා. යනකොට දැන් අපේ නාට්‍ය බෙර ශිල්පියා ඇවිල්ලා හිටියේ නෑ. මොකක් හරි ප්‍රශ්නයක් කියලා. දැන් මේ බෙර ශිල්පියා නෑ බලන් හිටියා. මේ මිනිස්සු ආවේ නෑ. හැබැයි අපිට ඇහෙනවා ජැක්සන්ලාගේ පැත්තේ බෙරයක් ගහනවා. දැන් බෙරේ නාට්‍ය දෙකම එක වෙලාවෙ නෙවෙයිනේ තියෙන්නේ දැන් මොකද කරන්නේ දැන් තාම අපි කතා බහ කරන්නේ නැහැ මේ ශාලා දෙකේ එක බිත්තියෙන් එහා පැත්තේ හිටියට දෙගොල්ලෝ අතර ගනුදෙනුවක් නැහැ ඊට පස්සේ ඔහොම ඉන්න ගමන් ජැක්සන් අපේ පැත්තට ආවා ඇවිල්ලා අයියට කතා කරලා කිව්වා මේ ශ්‍රියන්ත මේ පොඩි උදව්වක් කරන්න පුළුවන්ද අපේ මේ
අංගරචනා ශිල්පිය ඇවිල්ලා නැහැ. මේ අපිට පොඩ්ඩක් ඔයගොල්ලන් අංගරචනා ශිල්පියාගෙන් උදව්වක් ගන්න පුළුවන්. එතකොට අපේ නාට්‍ය අංගරචනාව කරේ ප්‍රේමදාස හීනටිගල. ඔහු තමයි රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන අංගරචනා ශිල්පියා. ඔහු තමයි අපේ නාට්‍ය අංගරචනා කළේ. ඊපස්සේ හීනටිගල අයියකෝ ආ ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්න පුළුවන්. හැබැයි අපිටත් පොඩි උදව්වක් ඕනේ. අපිට ඕගොල්ලන් බෙර කාර්යය දෙන්න පුළුවන්. බෙර ගන්න කෙනා. හරි. ඒක දැන් දෙගොල්ලෝ එකඟතාවයකට ආවා දැන්. හරි. දැන් ඊට පස්සේ නාට්‍ය පටන් ගන්න එනකොට දැන් නාට්‍ය අපි මේ මීට පැයකට ඉස්සෙල්ලා හිටියේ ජම්මාන්තර 4 වගේ. නමුත් දැන් නාට්‍ය පටන් ගන්නකොට දැන් අපි කිව්වා කොහොම හරි මේකේ පළවෙනි තැන අපි දෙගොල්ලන් කවුරු හරි ගමු. දැන් මෙන්න වෙන එකඟතාවයකට නේද අර ගමේ එකඟතාවයට ආවා. දැන් අර ඔක්කොම අමතක කළා. දැන් ගමේ එකඟතාවයට ඇවිල්ලා අපි කොහොම හරි ගම්මු කියන තැනට දැන් දෙගොල්ලන්ට දැන් ඒගොල්ලෝ ගත්තත් කමන්නේ අපි ගත්තත් කමන්නේ නැහැ කියන තැනට ආවා. එකම ගමකට රාගමට ගේන්න. රාගමින් තමයි දැන් මේ තරඟේ තියෙන්නේ. හරි. අනිත් එක මීරිකම කණ්ඩායම. කොහොම හරි නාට්‍ය වල අවසන් වෙනකොට හොඳම නාට්‍ය වුණේ ජැක්සන්ගේ ලෝදිය. දෙවෙනි ස්ථානේ මට හම්බුණා. හොඳම නළුවා ජැක්සන්, හොඳම සහායනල අපේ නාට්‍ය ජයන්ත් චන්සිරි. ඒ වගේ අපිට සම්මාන ඔක්කොම බෙදලා ගියා අපි දෙගොල්ලෝ අතරේ. තමයි නාට්‍ය උළෙලේ සම්පූර්ණම සමස්තේ සම්මාන වලින් 90% විතර බෙදලා ගියා අපිත් එක්කලා. ඊට පස්සේ අපි යාළු වුණා. දැන් එදායින් පස්සේ අපි යාළුවෝ. ඊට පස්සේ මේ කණ්ඩායම් එකතු වෙනවා. එකතු වෙලා එක කණ්ඩායම බාටපත් වෙනවා. ඊළඟට ඒ යුගයේදී දැන් මම මගේ පළවෙනි වෘත්තාන්ත නාට්‍ය දිග නාට්‍ය මම කළා දෙයියන්ගේ පුංචි අක්කරේ කියලා. 1983 රාජ්‍ය යෞවන නාට්‍ය උළෙලට. ජාතික යෞවන නාට්‍ය උළෙලට මම මගේ පළවෙනි දීර්ඝ නාට්‍ය නිෂ්පාදනය කරේ. ඒ නාට්‍ය ප්‍රධාන තරංගපෑවේ ශ්‍රීයන්ත මෙන්ඩිස් කුසුම් රේණු තමයි ප්‍රධාන තරංගපෑවේ. මහේන්ද්‍ර පෙරරත් හිටියේකේ. ඊට පස්සේ දැන් ඒ නාට්‍යයත් ඒ වසරේදී හොඳම නාට්‍ය බවට පත් වුණා. හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා, හොඳම නිලිය, ස්වර්ණ බෝධිපක්ෂ හොඳම නිලිය උනේ. ඒ වගේ සම්මාන 7ක් ඒ නාට්‍යයටත් හම්බුණා. එතකොට මට නැවත වතාවක් පොඩි සන්නාමයක් හම්බ වෙනවා මට නාට්‍ය කලාව තුළ යමක් කළ හැකි කියලා. මොකද මගේ නාට්‍ය බලපු අය මට කිව්වා. මට මතකයි නන්දා මාලිනී, සුනිල් ආරත්නේම මේ නාට්‍ය වල අවසානයේදී මට ස්ටේජ් එකට ඇවිල්ලා කිව්වා. ඒතර මම පොඩි සාමාන්‍යයෙන් මම කොහොමද අංගෙන් පොඩි ඒගොල්ලෝ මට නමක් දාලා තිබුණේ පුංචි අක්කරේ පොඩි එකා කියලා. ඉතින් කතා කරා මේ පුංචි අක්කරේ පොඩි එකාට මොනවද කරන්න පුළුවන්. නවත්තන්න එපා දිගටම මේ ගමන යන්න පුළුවන් කරන්න කියලා. ඉතින් සුනිල් ආරත්නේම මට පසු කාලේ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවක් කරා ජනසන්නිවේදනය සහ සිංහල භාෂාව පිළිබඳ. එතකොට මගේ ගුරුවරයෙක් හැටියට තුමාට මුණ ගැහුණාමත් මට හැමතිස්සෙම කිව්වා ඔයාලට පුළුවන් ඔයා මේ ක්ෂේත්‍රය තුල යන්න කියලා. ඉතින් මට ඒක ලොකු ශක්තියක් වුණා. ලොකු සම්මානයක් බවට පත් වෙනා මේ වචන ටික. මේ මට පුළුවන් කියලා ඒගොල්ලෝ දුන්නු සාතිකේ. ඉතින් ඒගොල්ලෝ මා ඒතරත් ආචාර්යවරයෙක් තුමා. ඊට පස්සේ ඉතින් මම ඒ සමගම අපේ ගම්පහ නාට්‍ය අවසන් වෙලා ටික කාලයක් මම පාස්කු නාට්‍ය කළා ජුදාස්ගේ රාත්‍රිය කියලා. මට හැබැයි ඕන උනේ අර සම්ප්‍රදායික පාස්කු නාට්‍යයක් නැතුව වෙන එකක් කරන්න. මොකද අපි හැමදාම දකින්නේ A to Z පාස්කු නාට්‍යන අපි හිතන්නේ. ඒ කියන්නේ ගොබ්බිරිදෙන් පටන් අරගෙන මහසිකුරාදෙන් ඉවර වෙන පාස්කු නාට්‍ය තමයි අපි ගාව තිබුණේ. හුඟක් කියලා. මම ඊට වඩා වෙනස් එකක් කරා. මගේ නාට්‍යයේ ජේසුතුමා රංගපෑවේ මිනිත්තු 5යි. ඒ නාට්‍යයේ වෙන තැනක තමයි තිබුණේ. මම වෙනස්ම සම්ප්‍රදායෙන් බැහැර නාට්‍යයක් කළා ජුදාස්ගේ රාත්‍රිය කියලා. හැබැයි ඒකට විවේචනත් ආව ගමේ කට්ටිය බල්ලා කිව්වා පාස්කු නාට්‍ය කියනවා නෙවෙයි කියලා. මොකද මට ඕන උනේ ඒක වෙනස් කරන්න. ඒ තිබිච්ච සංදර්භය වෙනස් කරලා වෙනස් ඇහැකින් බලන්න. ඉතින් අපිට තරුණ හැටියට ඒ කාලේ ඉතින් අපිට පොඩි රැඩිකල් මානසිකත්වයකුත් තියෙන නිසා අපි හිතනවා මේක මෙහෙමයි වෙන්න ඕනේ. ඉතින් අපි ඒ කාලේ තමයි මට මතකයි අර ජීසස් is a superstar කියලා චිත්‍රපටයක් එම ආවා. ඒ චිත්‍රපටියවත් කතා කරේ ජේසුතුමා කියලා අපි දැක්කපු සම්ප්‍රදාය ජේසුතුමා නෙවෙයි. ඊට වඩා වෙනස් ජේසුතුමෙක්. එතකොට ඉතින් ඒකත් එක්කලා එතන කළා. හැබැයි ඊට පස්සේ මගේ වෘත්තීය ජීවිතේ මම කාර්යබහුල වෙච්ච නිසා මට වේදිකා නාට්‍යයට මම තිබි ඇල්ම තිබුණාට මට කරගන්න තරම් කාලයක් ලැබුණේ නැහැ. නමුත් මම ඊට පස්සේ ලියන්න පටන් ගත්තා. මම ඊළඟට ලියපු වේදිකා නාට්‍ය පැන්ස දෙකේ හංසය කියලා ඒක ශ්‍රීයන්ත මෙන්ඩිස්ගේ පළවෙනි වේදිකා නාට්‍ය නිෂ්පාදනය හැටියට 1988 දී නිෂ්පාදනය කළා. මට මතකයි ඒක හරියට අත්දැකීම් බහුලම කාලයක් මම තමයි නාට්‍යෙට වියදම් කරේ ඇත්තටම. අපි රට වටේ ගියා දර්ශන වාර 130ක් විතර නාට්‍ය පෙන්නුවා. සම්පූර්ණයෙන්ම අපි ගියේ භීෂණ කාලෙදී. ගාක් අපිට අත්දැකීම් තිබුණා භීෂණ කාලයට සාපේක්ෂව ඒ කාලේ බොහෝ අත්දැකීම් තිබුණා. එතකොට ඒක ශ්‍රීයන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, ජයන්ත චන්සරි, ඒ වගේම ලින්ටන් සේමගේ වගේ රොඩ්නි වර්ණකුල, ශ්‍රීනාත් මද්දුමගේ ඒ වගේ පසු කාලෙනව මහා චරිත බවට පත් වෙච්ච නල්ලෙලු රාශියක් ඒක රංගපෑවා. ඊළඟට මම පැන්ස දෙකේ හංසය ලිව්වට පස්සේ ලිව්වේ පාදදසපුව. ඒක ශ්‍රීයන්ත මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළේ. මම ඔහුට නාට්‍ය රාශියක් ඔහුගේ මගේ සහෝදරයා බොහෝ
කරපු නාට්‍ය මම විසින් පිටපත් රචනා කරපු නාට්‍ය වේදිකා නාට්‍ය. එතකොට ගැබ්බර මිනිසා මමයි ආණ්ඩුව ඒ වගේ නාට්‍ය රාශියක් මම ලිව්වා. ඒවා මම කළේ නෑ. රොඩ්නි වර්ණකුල කළා මම ලියපු නාට්‍යයක් සාරංගා නැවෙන්නේ නැවිත් කියලා. සරත් කුලාංග කළා දෙයියොත් දන්නේ නැහැ කියලා මම ලියපු නාට්‍යයක්. ඒක දර්ශන වර්ධ 200කට වඩා පෙන්නුවා. ඒක විජේනන්ද සිරිම තැපදන්ත රංගපෑවේ. ඒ වගේ ශ්‍රීනාත් මද්දුමගේ ඕස්ට්‍රේලියාවේ මම ලියපු නාට්‍ය දෙකක් කළා. මේ මොකද්ද මේ කියලා එකක් කළා. දෝන ඉසබෙලා කියලා නාට්‍යයක් කළා මෙල්බන් වල. පිටපත් දෙකක්. ඒ වගේ තව සඳේලිය කියලා මම ලියපු නාට්‍යයක් සෙනවි සිටු බණ්ඩාර කියලා තව කෙනෙක් කළා. ඒ නාට්‍ය නම් මම ලිව්වේ වැඩිහිටියන්ට සැලකීම සම්බන්ධව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිට. ඒක ඒගොල්ලෝ පාසල් වල පෙන්නුවා. ඉතින් ඒ වගේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුල කාලයක් ගිහලා මම ඊට පස්සේ 2014 දී මගේ තුන්වෙනි නාට්‍ය මම නිෂ්පාදනය කරනවා කැමලැස්ති කියලා. ඒ නාට්‍යයත් අපි ලංකාවේ ඕස්ට්‍රේලියාවෙත් පෙන්නුවා. දර්ශන වර 75ක් විතර කළා. ඊළඟට මම තව නාට්‍යයක් කළා අලුත් හොරෙක් ඕනේ කියලා. ඒ නාට්‍ය නම් මේ කොරෝනා සිත් තත්ත්වය ඇති වෙනකම් අපි පෙන්නුවා. දර්ශන වාර කීපයක් අවලංගු කරන්න සිද්ධ වෙන මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්කලා. ඒ අමතරව තව නාට්‍යයක් කළා හදන්නම බෑ කියලා. ඒ නාට්‍යයත් මම දර්ශන වාර 20ක් විතර පෙන්නුවා. ඒක නතර කරන්න සිද්ධ වුණා. නමුත් ගිය අවුරුද්දේ මම තව අලුත් නාට්‍යයක් කරන්න පටන් ගත්තා. සුදු වැඳගෙන හුරු ඇවිදින් කියලා. ඒ නාට්‍ය මාර්තු මාසයේ 27 වෙනිදා තමයි පුංචි තියටරේ මානෙල් පුංචි තියටරේ අපි ප්‍රදර්ශනය කරන්න ලෑස්ති කළා තුන. නමුත් මාර්තු 21 වෙනිදා රට වැහුව නිසා ඒ නාට්‍ය එතනම නතර කරන්න සිද්ධ වුණා. ඉතින් රිහර්සල් මාස 3ක් පුහුණු වීමුත් කළා. ඉතින් ඕක තමයි වේදිකා නාට්‍යයේ මගේ ඉතිහාසය. අජිත් මෙන්ඩිස් කියන චරිතයේ වේදිකාව තුළ ගලාගෙන ආපු විදිහ අපිට කතා කළා. හැබැයි අජිත් මෙන්ඩිස් රූපවාහිනියේ තිර පිටපත් රචකයෙක් හැටියට රූපවාහිනියට ප්‍රවිෂ්ටය සහ රූපවාහිනියේ ඔබ විසින් නිර්මාණය කරන ලද ටෙලි නාට්‍ය පිළිබඳව අපි කතා කළොත් මම මගේ පළවෙනි ටෙලි නාට්‍ය පිටපත දැන් අයියා ටෙලි නාට්‍ය රංගපානකොට ඔහු පිටපත් ගෙන ආපුවම මම මේ පිටපත් ඉල්ල ගන්නවා. මම මේ පිටපත් හොඳට කියවනවා. මොකද ඒ කාලේ බොහෝ වෙලාවට ලංකාවේ හොඳම පිටපත් රචකයා බවට පත් සෝමවීර සේනානායක. සෝමවීර සේනානායකයන් ඇවිල්ලා හොඳ පුවත්පත් කලාවේදී හොඳ නවකතා රචකයෙක්. එතකොට සෝමවීර සේනානායක මේ අවස්ථාව ගොඩනගාපු විදිය ඉගෙන ගන්න මට ලොකු පිටිවහලක් බවට පත් වුණා මේ පිටපත්. මට මතකයි අසල්වැසියෝ දූ දරුවෝ පිටපත් මට හම්බුණා. දූ දරුවෝ අසල්වැසියෝ කන්දේ ගෙදර පළඟු මැණිකේ වගේ පිටපත් මම කියවලා මම යම්කිසි දෙයක් ඔලුවට දාගත්තා. ඔහොම ඉන්න කාලෙදී 1985 විතර. ඔව් 1985 විතර තමයි මම මගේ පළවෙනි ටෙලි නාට්‍ය පිටපත මම ලියන්නේ. මම පොඩි ඉතිහාසයක් එක්ක කර පරිශ්‍රණයක් ගොඩනගාගෙන මම ලිව්වා ටෙලි නාට්‍යයක් ඩෙනිපතේ සුළඟ කියලා. ඒ ටෙලි නාට්‍ය ලිව්වට මට ඒ ටෙලි නාට්‍ය හොඳ නෑ කියලා හිතුණා. ඒක නිසා මම ඒ ටෙලි නාට්‍ය මගේ පොත් ගොඩාසේ එහෙමම ගහලා නිකන් හිටියා. ඊට පස්සේ මම ටෙලි නාට්‍ය කීපයක් ලියන්න පටන් ගත්තා. ඊළඟට මම ලියපු ටෙලි නාට්‍ය ITN නාලිකාව විසින් කරපු පළවෙනි ටෙලි නාට්‍ය ඇත්තටම. ඒ ටෙලි නාට්‍ය 2000 වසරේ කළේ. ඊට ඉස්සෙල්ලා මම ඒකාංගික ටෙලි නාට්‍ය කොහොමද 10ක් විතර ලියලා තිබුණා. නමුත් මගේ දීර්ඝ නාට්‍යයට මම කරේ ඊළඟට ඒක ITN නාලිකාවේ ලිනන්ත කුමාරසිරි තමයි ඒක අධ්‍යක්ෂණය කරේ. කේතුමති න්‍යායෝ කියලා ටෙලි නාට්‍යයක්. ඊට පස්සේ මම මේ වෙනකොට ටෙලි නාට්‍ය මම හිතනවා පිටපත් 14ක් විතර ලියලා තිනවා. මම අවසානයේටම ලිව්වේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රචාරය වුණා හදවතේ කතාව කියන ටෙලි නාට්‍ය කොටස් 217ක් ටෙලි නාට්‍ය විකාශනය වුණා. එතකොට ඒ අතර මම තව ටෙලි නාට්‍ය 13ක් විතර වගේ ලියලා තිනවා. එතකොට අර ලියපු ටෙලි නාට්‍ය පිටපතරත් වෙච්ච දේ මම කියන්න ඕනේ. ඒකත් පොන්ටි වෙනම කතන්දරයක්. මොකද අයියා දවසක් මට කිව්වා අවුරුදු 25කට පස්සේ දැන් මේ 25කට පස්සේ මගේ ටෙලි නාට්‍ය 2000 වගේ මම මතක ඇති. කොහොම හරි මේක මගේ පොත් ගොඩ අස්සේ තිබුණා. අයියා මගෙන් දවසක් කිව්වා ඔය පිටපතක් ලිව්වා මතකයි මම ඒක කියවලා තිබුණා. ඒක ලස්සනයි. ඒකේ මම ඇත්තටම පාදක කරගත්ත 1760 කීර්ති රාසිංහ රජුරුවන්ගේ කාලේදී මහනුවර රජවාසලේ සිද්ධ වෙච්ච කැරැල්ලක් පදනම් කරගෙන මම ඒක වර්තමානයටත් සම්බන්ධ කරගෙන පොඩි කාලය අතර එන කාරණාවක් හැටියට තමයි ටෙලි නාට්‍ය මම ලියලා තිබුණේ. ඊට පස්සේ අයියෝ මේ නාට්‍ය පිටපත ලස්සනයි ඒක මොකද කරේ කියලා මම කිව්වා ඒක තාම තියෙනවා කියලා. දෙන අපරාධව කාටර නිකන් තියාගෙන ඉන්න එපා කියලා අයියා ඒක ඉල්ලගෙන ගිහිල්ලා ඒක දේවින්ද කෝංගහකට දුන්නා. දේවින්ද දොර පිටපතක් හොය හිටියේ.
දේවින්ද කොහොම හරි පිටපතට හිත වැටිලා මට කතා කරලා කිව්වා අයියේ අපි මේක පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා කරගන්න මමත් හරි කැමතියි මොකද මමත් නුවර නිසා ඒක නිසා අපි මේක හදාගමු කියලා. ඌවේ ටෙලිනාට්‍යයෙන් ඌවේ නම වෙනස් කරන්න මම අවසර ඉල්ලුවා. මං හා කියලා කිව්වා. ඒ වෙනකොට මම තවත් නම වෙනස් කරලා තිබුණේ. මම මේකට දාලා තිබුණේ මිනිබෙන්දි සමනලී කියලා. ඊට පස්සේ ඒක ඔහු භව සිද්ධාන්ත කියලා නම වෙනස් කරලා ඔහු ඒ ටෙලිනාට්‍ය රූපගත කළා. ඔහු රූපගත කරන් යන ගමන් ඔහු මට කිව්වා අයියේ මේක ඇතුලේ ෆිල්ම් එකකුත් තියෙනවා. මම පළවෙනි අපි මෙහෙම ලංකාවේ කරපු නැති වැඩක් අපි මේ එක පිටපතෙන් ටෙලිනාට්‍යයකුයි චිත්‍රපටයකුයි දෙකම කරමු කියලා. පස්සේ ඉතින් ඔහු ඒකට මට වෙනම මුදලක් ගෙවනවා. ඊට පස්සේ මගෙත් එකඟතාවය ඇතුව ඔහු ඒකෙන් චිත්‍රපටයකුත් කළා. ඉතින් ඒ චිත්‍රපටය ඇත්තටම සාර්ථක චිත්‍රපටයක් බවට පත් වුණා. ඒක 2015 නවදිල්ලි ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයකට පත් වුණා. ඒ වගේම එය බීජිං චීන චිත්‍රපට උළෙලකත් හොඳම චිත්‍රපටයක් බවට පත් වුණා. නමුත් මොකද්ද අවාසනාවක සිද්ධියකට ඔහු සහ නිෂ්පාදකවරයා අතර ඇතුළත ගැටුමක් නිසා මේ ටෙලිනාට්‍යවත් චිත්‍රපටයවත් අද වෙනකන් මම නම් ඒක දැක්කා. නමුත් මේ දෙකම අද වෙනකන් අපේ ප්‍රේක්ෂකයන්ට බලන්න හම්බුනේ නැහැ. මම හිතන ළඟදී ලැබෙයි කියලා මට ආරංචියක් තියෙනවා. කොහොම හරි ඒ තමයි මම ලියපු පළවෙනි ටෙලිනාට්‍ය පිටපත. ඒකෙන් චිත්‍රපටයකුත් හැදුණා. ඊට අමතරව ඉතින් මම හිතන්නේ ඒකාංගික නාට්‍ය මේ වෙනකොට මම 80ක් විතර දීලා තියෙනවා. මම ඊට පස්සේ වැඩිපුරම නැඹුරු වුණේ රූපවාහිනී පිටපත් රචනයට. ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහන් වල පිටපත් රචනයට. ඒකාංගික ටෙලිනාට්‍ය පිටපත් 80කට වඩා රචනා කරලා තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය ගත්තොත් ඔබ සඳහන් කළ පරිදි ටෙලිනාට්‍ය 14ක් තිරපිටපත් කරලා තියෙනවා. එතකොට අපේ රසිකයින්ට ඒ ටෙලිනාට්‍ය වල නම් සඳහන් කළොත් මොකද මට මතක විදිහට පබළු පාලම ටෙලිනාට්‍යයේ මට වාසනාව ලැබුණා ඔබේ තිරපිටපතට රංගනයෙන් දායක වෙන්න. ඉතින් අජිත් මෙන්ඩිස් විසින් රූපවාහිනිය හරහා ඔබ නැරඹු ටෙලිනාට්‍ය පිළිබඳව නාමාවලිය සඳහන් කළොත් ටෙලිනාට්‍ය මගේ මතකයේ තිබ්බ විදිහට මෙහෙමයි මුලින්ම කියතුම නෑයෝ පබළු පාලම දේදුන්නයි ආදරේ හාර්දාසියා විමෑතකදී ලියපු දේ හදවතේ කතාව එතකොට දඩකෙලි අරණ ITN නාලිකාවේ ගියා. ඒ වගේම ITN නාලිකාව ගියා තවත් එක ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බාටපත් වුණා අමරපුරය. ඒ බර්ට්‍රම් නිහාල් කලේ අමරපුරය. ඒ වගේම සීන සින්ඩරෙල්ලා ඔබට මතකයි මට වඩා සීන සින්ඩරෙල්ලා කළා. එතකොට තව වර්තමානයේ මෑතකදී කරපුවා කීපයක් තියෙනවා. එන්නත් තව මට මතක තියෙනවා. ඒකේ තියෙනවා ගේට්ටුවා කියලා නාට්‍යයක් කරපු එකක් තියෙනවා. එන්න පිටපත ලියපු එකක් තියෙනවා. ඊට අමතරව ලියපු රූපගත කරපු නාට්‍යයක් තියෙනවා රේන්බෝ ටෙරස් කියලා. ඒකත් ළඟදී ඉදිරියට එන්න තියෙනවා. ඒ වගේම වර්ණ කියලා ITN නාලිකාවේ වර්ණ ටෙලිනාට්‍ය ITN නාලිකාවේ ගිය. මේ දිනවල ගොඩක් රසිකයෝ පිටරටින් ආනයනය කරන ලද ටෙලිනාට්‍ය වලට නැඹුරුතාවයක් තියෙනවා. අපි ඒ හින්දා ඔබ ලියූ හින්දි පිටරටින් ආනයනය කරන ලද ටෙලිනාට්‍ය පිටපත් ගැන සඳහන් කළොත්. සාදාට මගේ කියලා එකක් දෙරණ නාලිකාවේ ගියා. ඊට අමතරව තව දෙක තුනක් ගියා මට ඒවල නම් මතක නැහැ. අන්තිමටම නම් මුතු අවුරේ මම 600 වගේ වෙනකන් ඒකේ කටයුතු කරා. නමුත් මගේ කාර්ය බහුලත්වයත් එක්ක මම එතන ඉවත් වෙනවා. ඒ වගේ රූප ITN නාලිකාවේ නම් චිත්‍රපට කීපයක් ළමා චිත්‍රපට කීපයක පිටපත් රචනා කරා. පෞගිය අවුරුද්දේ වගේ. තුර්කි ටෙලිනාට්‍ය එකකුත් තව හින්දි ටෙලිනාට්‍ය හතරම ගියේ දෙරණ නාලිකාවේ. මට මතක ඇත්තරම තිබ්බේ නම් අර නාට්‍ය නම් විතරයි. ඉතින් මොකද මට එහෙම පොඩි එකක් තියෙනවා මට මේ හුඟක් ළඟ තියෙන දේවල් මතක නැහැ දුර තියෙන දේවල් මතකයි. මට එහෙම පොඩි අර්බුදයකුත් තියෙනවා. ඉතින් මේ මම ඉතින් ඔය ප්‍රශ්නයක් අහයි කියලා දුන්නා මම පොඩක් හොයාගෙන මතක තියාගෙන යනවා. නමුත් මට දැන් ඇත්තටම මතක නැහැ. ඔබේ කලා ජීවිතය තුළ වසර 40කටත් අධික කාලයක් ගෙවිලා තියෙනවා මේ වෙනුවට. ඉතින් මේ දශක 4ක කාල සීමාව තුළ ඔබට තිබෙන අමතක නොවන සිදුවීම් මොනවාද? මූලික වශයෙන් අමතක කරන්න බැරි සිදුවීම් 4ක් තියෙනවා. මේ 4ම මගේ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙච්ච සිදුවීම් 4ක්. මේ පළවෙනි සිදුවීම මට මතකයි 1983 ජාතික යොවුන් නාට්‍ය උළෙලට මම නිෂ්පාදනය කරපු නාට්‍ය අවසානට තේරෙනවා.
දැන් මේක ලොකු ජයග්‍රහණයක්. දැන් අපි සූදානම් වෙලා පුහුණුවීම් කරලා සමස්තය සූදානම් කරගෙන ලුම්බිනි රංගහලේ තමයි හැවලොක් ටවුමේ ලුම්බිනි රංගහලේ තමයි මේ නාට්‍ය පෙන්වන්න තිබුණේ. ඉතින් අනිත් නාට්‍යත් ඔක්කොම එදා පෙන්වනවා. මගේ නාට්‍ය එදා මගේ නාට්‍ය පමණයි පෙන්වන්න තිබුණේ. පෙන්වන්න ඉතින් පුහුණු ඔක්කොම ලෑස්තිලා ඉන්නකොට දැන් 6 මාට හරියටම දර්ශනය පටන් ගන්න තියෙනවා. 6 වුණා. එක නළුවෙක් නැහැ. දැන් බලන් ඉන්නවා බලන් ඉන්නේ ඒ කාලේ දුරකථනත් නැහැ. එහෙම කිසිම පහසුකම් නැහැ. නළුව එනකම් ඉන්න ඕනේ. බලන් හිටියා 6යි කාල වුණා. නළුව නැහැ. නළුව සොල්දාදුවෙක්. සොල්දාදුවා නැහැ. ඊට පස්සේ දැන් මගේ ඔළුව ගිනි අරන් දැන් මම කල්පනා කරනවා මොකද්ද කරන්නේ දැන් මට රංගපාන්න පුළුවන් වෙන නළුවෙකුත් එතන නැහැ. දාන්න කෙනෙකුත් නැහැ. මුකුත් නැහැ. දැන් දෙපස් පාඩම් කරන්නත් බෑ අනිත් අයට. ඊට පස්සේ මට මතකයි කුසුම් රේණු. එතකොට විවාහ වෙලා හිටියේ නෑ මගේ සොහොයුරත් එක්කලා. මගේ නාට්‍ය රංගපාව ප්‍රධාන නිලිය. එතකොට අයවිත් මට කිව්වා මේ අජිත් වෙන කරන්න දෙයක් නෑ. දැන් තියෙන එකම විකල්පය ඔයා මේක කරන්න කියලා. එතකොට ඉතින් ඒක මට මට දුන්නු මට ඒ කියන්නේ මට ඒ කියන්නේ මම කොහොමද මගේ ඇඟේ තිබුණේ නෑනේ රංගපෑම කියන එක මම ප්‍රතික්ෂේප කරන්නේ ගනුදෙනු කරු මිනිස්සෙන්නේ. නමුත් දැන් මට මෙතනින් මිදෙන්නත් බෑ. දැන් මේ වගකීමෙන් මිදෙන්න බෑ. මේක මගේ වැඩක්. මම කොහොම හරි වගකීම බාර ගන්න වෙනවා. පස්සේ ඉතින් මං කිව්වා ඇත්තටම කලබල මට දෙබසුත් මතක නෑ. දැන් මම ලියව වුණාට මට දෙබස් මතක නෑ. පස්සේ ඒ වෙලාවේ කුසුම් රේණු කිව්වා මේ නෑ ඔයා බය වෙන්න එපා. ඔයා යන්න මම පිටිපස්සෙන් ජාලරෙක් ගාවින්ද මම දෙබස් ටික කියන්නම් කියලා. අවශ්‍ය දෙබස් ටික කියන්නම් කියලා. කොහොම හරි ඉතින් කරන්න දෙයක් නෑ මම ඇඳගෙන අවශ්‍ය අංග රචනා ඔක්කොම කරගෙන සේරම කරන වේදිකාවට ගිහලා මම බොහොම අමාරුවෙන් රංගපෑවා ඒ චරිතේ. රංගවල ඉවරනාට පස්සේ ඉතින් කොහොම හරි අපේ නාට්‍යයට සම්මාන 7ක් එක හොඳම රචනය හොඳ නිෂ්පාදනය සම්මාන ඔක්කොම වගේ ලැබුණා. ඊට පස්සේ මට තාම මතකයි ඒක ගැන පත්තරේ පොඩි විවරණයක් ලියලා තිබුණා. ඒ ලියපු කෙනා ලියලා තිබුණා මේ නාට්‍ය සමස්තය හොඳයි ඒක නළුවෙක් හරියට රංගපෑවේ නැහැ කියලා. ඒ මම ඉතින් ඒක සාධාරණයි මොකද මම රංගපෑම්ලා ඇත්තට හිටියෙත් නැති නිසා ඒක මට ජීවිතේ අමතක වෙන්නේ නැහැ. ඒ තමයි මම අන්තිමට මම අර පළවෙනි නාට්‍ය රංගපෑවට මම ආයෙ රංගපෑම් නැහැ කියලා හිතුවට මට අහම්බෙන් රංගපෑම් සිද්ධ වුණා. ඒ තමයි මගේ ජීවිතේ අවුරුදු 44ක වගේ මගේ නාට්‍ය ජීවිතේ මම රංගපාපු අවස්ථා අවසාන එකම සහ අවසාන අවස්ථා දෙක. ඊයින් පස්සේ අදටත් මගේ නාට්‍යයට මම හැම වෙලාවෙම දැන් අලුතෙන් නාට්‍යයක් කරනකොට මම සාමාන්‍යයෙන් පෙළ කියවනවා කියන්නේ අපි මතක් කරලා දෙනවනේ. මතක් කරලා දෙන්න ගන්නෙත් යමක් රඟපාන්න පුළුවන් ළමෙක්ව. ඊට මම ඒගොල්ලන්ට කියන හැමතිස්සෙම බලාගන්න හදිසියක් වුණොත් මේ චරිතයක් වලට රඟපාන්න වෙනවා. ඉතින් පෙළ කියවන කෙනා මේ හැමදාම නාට්‍යයේ පෙළ කියවන නිසා එයාට දෙබස් ඔක්කොම මතකයි. ඉතින් ඒක ලොකු වාසියක් කරන හදිස්සියකට අපිට නළුවෙක් අපි එහෙම කරලා තියෙනවා. මොනවා හරි වුණාම කරගන්න දෙන්නේ නැතුණා ටක් ගාලා කෙනෙක්ව දාලා කොහොම හරි අඩුව පුරව ගන්නවා. ඊට පස්සේ මේ ඒක තමයි මගේ ජීවිතය අමතක කරන සිද්ධියක්. ඊළඟට මට මතකයි පැන්සද් කැන්සර් නාට්‍ය කරනකොට 1989 මේ කලබල කාලේ. ඒ කාලේ බොහොම දුෂ්කරම කාලයක්. මට මතකයි අපිට දර්ශනයක් තිබුණා මේ ඒක තුනේ බෙලියත්තේ. බෙලියත්ත කියන්නේ දකුණ එතකොට විශාල භීෂණයෙන් ඇලලී ගිය බොහොම නරක කාලයක්. අපි බෙලියත්තේ ශාලාවට යනකොට මේ ශාලාවේ බෝම්බ පිපිරීමක් සිද්ධ වෙලා මේ දර්ශනය කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. නමුත් ඒක ලොකු බෝම්බ පිපිරීමක් නෙවෙයි මේ පුංචි එකක්. ඊට පස්සේ පොලිසියේ ආරක්ෂාව ඇතුව අපි මේ නාට්‍ය දර්ශනය කළා. කළාට දැන් අපිට බයයි දැන් මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ කියලා අපිට කොහොම හරි පොලිසියෙන් ආරක්ෂාව සහිතව අපිව මාතරට ගෙනාවා. එතකොට හයිවේ තිබුණේ නැහැ. අපිව මාතරට ගෙනල්ලා ඇරලුවා. ඊට පස්සේ මාතරේ ඉඳලා බස් එකේ එන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් බස් එකේදී නිදාගන්නේ නැහැ. මම රියදුරත් එක්ක එන්නේ. එතකොට සේපාල කියලා රියදුරෙක්ගේ බස් වාහනයක් තමයි පාවිච්චි කරේ. බස් රථයක් පරණ බස් රථයක් කැඩි කැඩි යන්නේ. නමුත් ඉතින් ඒ බස් එකේ බොහොම සුහද සහ උගේ මිල ගණන් අඩු නිසා අපි උගේ බස් එකේ තමයි ගන්නේ සේපාලේ. ඊළඟට මේ දැන් මං එදා කොහොම හරි මට ටිකක් නිින්ද ගියා. මම නිින්දියා ඉන්නකොට මට එකපාරට හැරෙන කවුරු හරි උස්සන්නේ කතා කරනවා බස් එක නතර කළා. මේ බස් එකේ අජිත් මෙන්ඩිස් කියලා කෙනෙක් ඉන්නවද කියලා. මම නැගිට්ටාම නේවි ඔෆිසර් නේවි ඇඳුමක් ඇඳගත්තු නාවික හමුදා ඇඳුමක් ඇඳගත්තු නිලධාරියෙක් බස් එකේ මැද හිටගෙන ඉන්නවා. ඌ අහනවා මේ බස් එකේ කවුද අජිත් මෙන්ඩිස් කියන්නේ. මම නැගිට්ටා. බයින්ද බිමට කිව්වා. දැන් ඒ කාලේ මේ 89 දී කෙනෙක්ව වාහනයකින් බිමට බස් කරත් හරි ගෙදරින් එකන් ගියොත් හරි ආපහු ගෙදර එන්නේ නැහැ. මොකද එහෙම වාතාවරණයක් තිබුණේ. මොකද අපි පාරේ යනකොට දකින්නවා තරුණයන්ගේ මල සිරුරු පිච්චෙන පාරේ ටයර් සෑයවල් සහ බොහොම හිත කම්පා කරන සිද්ධීන් හරියටම දැක්කා ඒ යුගයේදී. මොකද අපි හුඟක් ලංකාව පුරා ගියා නාට්‍යයත් එක්කලා. මම ඉතින් ජීවිතේ සියලු ආශාවන් අතරලා බස් එකෙන් බිමට බැස්සා. බස් එකෙන් මම බිමට බහිනකොට අයියා බිම හිටියා. අයියා නාට්‍ය රංගපෑවනේ.
නමුත් මට අයියාගේ මූණ දැක්කහම ඔහු හිටියේ නිකන් පොඩි සෝපහාසාත්මක මූණකින්. මට පේනවා ඊට පිටිපස්සෙන් තව නේවි එකේ නිලධාරියෙක් ඉන්නවා. ඊට පස්සේ බැලුවම ඔහු මම අඳුරන නිලධාරියෙක් ජගත් රණසිංහ කියලා නේවි උසස් නිලයකට පසුව පත් වුණා. ඔහු කාලයකට පසුව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බවටත් පත් වුණා. පස්සේ ඔහු මෙතන බස් එක නතර කරලා තියෙනවා. නතර වුණා අයියන් අහලා තිබුණා මෙහෙමයි මේ කොහෙද ගියේ කොහොමද අරු ඉන්නවා දාව ඇතුලේ ඉන්නවා අජිත් ඉන්නවා පොඩ්ඩක් වෙන බය කරන්න ඕනේ කියලා මාව විහිළුවක් කළා. පස්සේ කතා බහ කරනකොට කිව්වා මෙහෙමයි මේ අපි මේ ඇම්බුෂ් එකක් දාගෙන ඉන්නවා මේ මම ඒ වචනේ එදා තමයි යහුව වෙතරම. මොකද මේ බස් එකක ආයුධයක් එනවා කියලා කිව්වා. අපිට ආරංචියක් අපි ඒක බලාගෙන ඉන්නේ මේ ඔයගොල්ලෝ නාට්‍ය බස් එකනේ. නෑ ඔයගොල්ලෝ යන්න කිව්වා. ඊට පස්සේ අපි ආවා. ඊට පස්සේ ඒ සිදුවීම එතනින් ඉවර වුණාට මට අවුරුදු ගානකට පස්සේ දැන් අවුරුදු 3-4ට පස්සේ දවසක් මම ලංකාදීප පත්‍රේ බලනකොට මේ පත්‍රේ මැද පිටුවේ තියෙනවා විජේ වීරගේ දුරා සේපාල. මේක ඒ කාලේ මේ සේපාල මේ දේශපාලන කාරණාව ගනුදෙනු කරන්න පාවිච්චි කරපු උපක්‍රමය තමයි මේ බස් එක. අපි දැනන් හිටියේ නෑ ඒක ඇත්තටම. නමුත් ඉතින් එදත් මට දන්න විදිහට මේ අපේ බස් එකේ ආයුධ ආවා. නමුත් අපි දන්නේ මේක. නමුත් ඒගොල්ලන්ට ලොකු පිටිවහලක් වුණා මේ වගේ තැනකදී නිදහස් වෙන්න. මේ මොකද ඉන්නේ ජනප්‍රිය නළුවෙන්ඩියෝ. එතකොට ඒ නිලධාරීන් ඒගොල්ලොත් ඒක කතා බහ කරනවා මේක නාට්‍ය බස් එකක්. ඉතින් මේක ඇතුලේ එහෙම දෙයක් නොවිය හැකි කියන විශ්වාසය උඩ අපිට යන්න හම්බ වෙනවා. ඒක සේපාල කියන පුද්ගලයා තනියම අරන් ආව නම් ඒ බස් එක අනිවාර්යයෙන්ම පොලිසියෙන් අල්ල ගන්නවා. ඉතින් පස්සෙත් මම දැක්ක අර මේ ධර්ම වික්‍රමරත්නගේ පොතේ පවා ඡායාරූපයක් තියෙනවා මේ විජේවීර සමග ඔහු හම්බෙගමුවේ කැලේ ඉඳගෙන ඉන්නවා. ඒක දාලා තියෙනවා විජේවීර ඔහුගේ රියදුරා සේපාල සමග කියලා. ඉතින් ඒකත් මට අමතක වෙන්නේ නැහැ. මොකද ඇත්තටම එදා ඒක අනිත් පැත්තට කරකුණා නම් ඒකට අපිට විශාල ජීවිත තර්ජනයකට මුහුණ දෙන්න වෙච්ච සිද්ධියක් බවට පත් වෙනවා. එතකොට ඊළඟ සිද්ධිය හැටියට මට මතක් වෙන්නේ 2017 මම හිතන විදිහට 2017 අපිට දර්ශනයක් තිබුණා කුරුණෑගල ශාලාවක අපි නාට්‍ය කණ්ඩායම ගියා. විජේනන්දසිරි තමයි මගේ නාට්‍ය ප්‍රධානත්වයට රංගපෑවේ. මගේ නාට්‍ය අලුත් හොරෙක් වුණා කියන නාට්‍ය විජේනන්දසිරි සමග ඉතින් රංගපාලා අපිට තාම මතකයි. එදා විජේනන්දසිරි අපේ නාට්‍ය බස් එකේ නෙවෙයි ආවේ. ඔහු ඊට පෙර දර්ශනයකට තංගල්ලි දර්ශනයක ඉඳලා ඔහුගේ වාහනයෙන් දේවිකා මිහිරානිත් එක්කම තමයි කුරුණෑගලට ආවේ. ඊට පස්සේ අපි මෙහෙම කෑම කකා ඉන්නවා. කෑම කකා ඉන්නකොට විජේනන්දසිරිට ගිහ මම විජය කමු කිව්වම නෑ මල්ලි මම දැන් ගෙදර යනවා. මම ගෙදර ගිහලාම කනවා කියලා ඔහු මගේ ඉදියප්ප වගේ අපි කකා හිටියේ මගේ කෑම එකේ ඉදියප්පමක් අරන් කටේ දාගෙන කාලා අපි මේ හම්බෙමු. මොකද ඊළඟ දර්ශනය අපිට තිබුණේ අවුරුද්දේ අගෝස්තු 8 තිබුණේ එස් ශාලාවේ දෙහිවල. අපි එනං එස් මේ දෙහිවලදී හම්බ වෙනවානේ මල්ලි. එහෙනම් අපි යනවා කියලා ගියා. ඊට පහුවදා උදේ මට ITN නාලිකාවේ සාකච්ඡාවක් තිබුණා මේ ලුණු සංස්ථාවේ වාර්තා වැඩසටහනක් සම්බන්ධව සාකච්ඡා කරගන්න. ඊට පස්සේ අපි මෙහෙම සාකච්ඡා කර ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා කිව්වා විජේනන්දසිරි නැති වෙලා කියලා. ඊට පස්සේ මට ඒක දැනුනේ නැහැ. මොකද ඊහෙන්දේ මාත් කින්දලගේ මිනිස්සුන්නේ. ඉතින් ඊළඟ දවසේ ඉන්නත් තියෙනවනේ. පස්සේ ඉතින් නෑ මම ඒ ගණන් ගත්තෙත් නෑ. මං කො නෑ විහිළුවක් වෙන්නේ නැති. නමුත් ඊට පස්සේ ටිකක් කළා නහාවුවක් අහුවේ නැති වෙලා කියලා. පස්සේ මම ඒ වැඩේ නතර කළා. මම එහෙමම ගියා කළුබොවිල රෝහලට. යනකොට මම දැක්කා ඔහුගේ පන සුන් සිරුර. ඉතින් එතකොට තමයි මට ඇත්තටම අර කම්පණේ දැනුනේ. එතකොට තමයි ඔහු දැක්කට පස්සේ. ඊට පස්සේ ඉතින් මට මගේ නාට්‍යෙට මොකද වෙන්නේ කියන එක නෙමෙයි මට ඇත්තටම ඇති වුණේ. ඇත්තටම ඔහු හරි සුන්දර මිනිහෙක්. ඉතින් මගේ නාට්‍ය ජීවිතය හම්බුච්ච තා සුන්දර මිනිහෙක්. ඔහු නාට්‍ය කලාව පටන් ගන්නේ මම පාසල් යන්නත් ඉස්සෙල්ලා. විජේනන්දසිරි පටන් ගන්න. නමුත් ඔහු කවදාවත් වේදිකාවේදී මගේ නාට්‍ය රංගපාද්දී ඔහු කිසිම දෙයක් වචනයක්වත් වෙනස් කරේ නැහැ. ඔහු කිසිම මොකක් හරි දෙයක් කියනවනේ ඒක මට කියලා තමයි කරේ. මල්ලි අජිත් මල්ලි මේ වැඩේ මේක මෙහෙම වුණොත් ලස්සනයි කියලා ඔහුගේ අත්දැකීමෙන් ඔහුගේ තිබිච්ච වේදිකාවේ ඔහුගේ තිබිච්ච පරිචයත් එක්කලා ඔහු එහෙම කතා කරලා යම් දේ වෙනස් කරගන්නවා මිසක් ඔහු කවදාවත් මට ඒ ගැන කිව්වේ නැහැ. සහ ඔහු මට වඩා නාට්‍ය හැමදාම බැලුවා. ඔහු හැමදාම නාට්‍යයේ පුටුවක් තියාගෙන අර තිර පිටිපස්සේ තිරය ජාලර කියලා අපි කියනවා. ඒ ජාලරක ඇතුලේ ඉඳගෙන ඔහු මුළු නාට්‍යම බලනවා. බලලා යම් අඩුපාඩු විවේචන තුත ඔහු මට කියනවා මෙන්න මෙයා පොඩ්ඩක් මෙහෙම හදාගමු මල්ලි මේක මෙහෙම කියලා. මොකද ඔහුට ලොකු ඌමනාවක් තිබුණා මේ නාට්‍ය හොඳ ඔහු කරන වැඩේ හොඳට කරන්න. ඉතින් ඔහුගේ නැතිවීම මට ජීවිතේ අමතක වෙන්නේ නැහැ. මම කම්පැනිටපත් කරපු සිද්ධියක් වත් වුණා. ඉස්සරින්ද මගේ ජප මුකුත් කාලේ ගිය මිනිස්සයා මම හිතන අපි මේ වෙන් වෙනකොට රෑ 11:00ට 12ට ඇති. පස්සේ උදේ 7ට 8ට වගේ තහු නැති වෙන්නේ. ඒක මං ජීවිතේ අමතක නොවන තුන්වෙනි සිද්ධියම. මගේ හතරවෙනි සිද්ධියමත් මගේ අලුත් හොරෙක් වුණා නාට්‍යයත් සමගමයි. ඒ ඊළඟ වසරේ කියන්නේ 2018 දී අපිට දර්ශනයක් තිබුණා සිංගප්පූරුවේ. එක්ස්ප්ලෙන්ඩඩ් කියන ශාලාවේදී අපි ඒ දර්ශනයේට
ගියා. එතකොට විජේනන්දසිරි මහත්මයා නැහැ. ඒ වෙනුවට මගේ නාට්‍ය රංගපෑවේ වෙන නළුවෙක්. ඊට පස්සේ මහින්ද පත්‍රිකේ රංගපෑවේ. ඊට පස්සේ මේ දර්ශනය ඉවර වෙලා ඉවරුණ දවසේදී ඒ නාට්‍යයේ තවත් ප්‍රධාන චරිතයක් රංගපෑවා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ සොහොයුරා සේනක ටයිටස් වැඩිමල් සොහොයුරා. ඔහු යම් අසීමිත තත්ත්වයක් පෙන්වුම් කරා. ඊට පස්සේ අපි ඉක්මනට ලංකාවට එන්න ඕන කියලා මට දැනුණා. ඔහුට හිරිත් බෙහෙත් අරගෙන දීලා අපි එන ගමන් ගුවන්තොටුපළේදී සිංගප්පූරු ගුවන්තොටුපළේදී ඔහුගේ තත්ත්වය ටිකක් නරක අතර හැරෙනවා කියලා මට තේරුණා. මම ඊට පස්සේ ඔහුගේ නිවසට කතා කළා. වාහනයක් ලෑස්ති කරගන්න කියලා අපි එයාපෝට් එකට ආපු ගමන් කට්නායකින් ඔහු මේකම රෝහලට ඇතුළත් කරනවා කියන බලාපොරොත්තු ඇතුව. නමුත් අවාසනාවට වගේ ගුවන් යානයට නගින්න සුළු මොහොතකට පෙර ඔහු කොහොම තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මට සිද්ධ වුණා දැන් මෙතන ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ගුවන් යානයට ප්‍රමාදයි. සියල්ලම ඇවිල්ලා මේකට මොකද්ද කරන්නේ? දැන් මිනිත්තු 30ක් විතර ප්‍රමාද වුණ ගුවන් යානය ගුවන්ගත කරන්න අදාළ කාලයට වඩා. මොකද අපි ඒ වෙනකොට අර බෝඩින් වෙලා තිබුණ නිසා අපිට ඒගොල්ලන්ට මුකුත් කරන්න බෑ. අපිව අරන් යන්නත් ඕනේ. නමුත් අවසානයේදී ඒගොල්ලෝ තීරණය කරා එක්කෙනෙක් එක විතරක් නවතින්න අනිත් පැත්තට යන්න කියලා. අපි 9 දෙනෙක් හිටියා. ඊට පස්සේ මම ස්විච් ආවෙන් අතර වුණා. මොකද මම නාට්‍ය අධ්‍යක්ෂකවරයා සහ මම සේනක ටයිටස් ගමේ මිනිස්සෙක්. ඊට පස්සේ ඉතින් මම ඔහුව අරගෙන චෙංගි ජාතික රෝහලට මම ඔහුව අරගෙන ගියා. ගියාත් නමුත් ඔහු කතා කරන මට්ටමක හිටියේ නෑ. මම දවස් 3ක් සිංගප්පූරුවේ හිටියා. බොහොම අසීරු දුෂ්කර කාලයක් ගත කරා. ඔහු ජීවිතයත් මරණයත් අතර හිටියා. මමත් දැන් මම නාඳුනන රටක. නමුත් මට හිටපු යාළුවෝ පුළුවන් විදිහට උදව් කරා. ඊට පස්සේ ජැක්සන් ඇන්තනි මහත්මයා එනවා. ඔහු මට මතකයි බදාද දවසේ ඔහු ආවා. මම පස්සෙන්දා උදේ මම ලංකාවට ආවා. එදාම සේන නැති වුණා. ඉතින් මට අමතක වෙන්නේ නැහැ. ඇත්තටම මේ මගේ නාට්‍ය ප්‍රධාන චරිත රංගපාවු නළුවෝ දෙන්නම නැති වෙනවා. විජේනන්දසිරි සේනක ටයිටස්ුත් කියන දෙන්නම වසර 2ක් ඇතුළත නැති වෙනවා. ඉතින් ඒක මට ලොකු කම්පනයක් බවට පත් වුණා. ඒ සිද්ධි දෙක මට ජීවිතේ කවදාවත් මට අමතක වෙන්නේ සිද්ධි දෙකක් නෙවෙයි. ජීවිතේ අපිට බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙන්නට වෙනවා. අජිත් මෙන්ඩිස්ගේ නාට්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීම් අපි හැමෝටම බොහොම හොඳින් දැනෙනවා. ඉතින් අජිත් මෙන්ඩිස් මේ කලා ලෝකයේ තුල සැරිසරන්නට මේ ගමනේදී ඔබේ ආරම්භයේදී ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය මොන වගේද? මට ලොකු සම්බන්ධකම් තිබුණෙත් නැහැනේ ප්‍රවීණයන් එක්කලා. ඉතින් මම කොහොමත් චරිතයක් හිටියොත් එතරම් සමාජගත වුණු පුද්ගලෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා මට එහෙම විශාල ප්‍රවීණය කියන කොටසක් මුණ ගැහුණෙත් නෑ අවංකවම. නමුත් අද ප්‍රවීණයන් හැටියට පත් වෙලා තියෙන එදත් යම්කිසි හැකියාවක් තිබුණා. සමහර අයගෙන් මම ගුරුහරුකම් ඇහුවාම නම් ඒගොල්ලෝ මේ ඇත්තටම එහෙම අවංකව මට ගුරුහරුකම් දුන්නා කියලා මම හිතන්නේ නෑ. මොකද සමහරලාට ඒගොල්ලෝ කිව්වා ඔහොම කරන්න. එතකොට ඔයාලට පුළුවන්. ඒතර මෙහෙම ඔහොම කරගෙන යන්නකෝ කියනවා වගේ තමයි කිව්වා මිසක් ඒ කල යුතු මූලධර්ම ගැන මට වැටහීමක් ලබා දුන්නේ නැහැ. මොකද අපි වැඩක් කරනකොට ඕනේ එක නීති සහ රීති කියලා කොටසක් තියෙනවා. එතකොට මේ ඒ නීති සහ රීති වලට අනුගතව ඒ වැඩේ කරගන්න. ඒ කියන්නේ දැන් පිටපතක් ලියනකොට පිටපතේ සාහිත්‍ය පැත්තකුත් තියෙනවා. ඒකේ කාර්මික පැත්තකුත් තියෙනවා. ඒක ප්‍රායෝගික පැත්තකුත් තියෙනවා. මම දකිනවා පැති තුනක් තියෙනවා. මේ පිටපතේ සාහිත්‍ය පැත්ත, ඒ වගේම කාර්මික පැත්ත සහ ඒක ප්‍රායෝගික පැත්ත කියන කාරණාව. දැන් ප්‍රායෝගික පැත්ත කිව්වම අපි හිතමුකෝ අපිට මල්ලු යනක් හරි විශාල දුම්රියක් මේකට ඕන වෙනවා කියලා. නමුත් ඒක විශාල මිල අධික කාරණාවක් නම් අපිට ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මෝටර රථයක් වගේ. දැන් අපි ඒ වගේ මං කියයි පිටපතක් ලියනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ පිටපත නිෂ්පාදනයට යනකොට මේකේ තියෙන පිරිවැයත් එක්කලා මේකේ ගනුදෙනුව මම කොහොමද කරන්නේ? මට කෙනෙක් ගුවන් යානයක් ඇතුලේ ඉන්න දර්ශනයක් ලියන්න පුළුවන් වුණාට මිනිත්තුවක තප්පර 30ක දර්ශනයක් වුණාට මේ දර්ශනය රූපගත කරන්න මේක නිෂ්පාදකවරයාට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ පැත්තක්. එතකොට අපි අර කාර්මික පැත්ත කිව්වහම කාර්මික පැත්තේ තියෙනවා අපි කොයි වගේ කෝණයක්ද කියලාත් අපිට කියන්න පුළුවන්. මේක දුර රූපයක්ද, මේක සමීප රූපයක්ද, මේක හුඟක් සමීප රූපයක්ද. එතකොට ඒකෙන් මම කොහොමද හැඟීම් මතු කරවන්න උත්සාහ කරවන්න ඕනේ කොහොමද කියලා. නමුත් සාහිත්‍ය පැත්ත තමයි මූලිකම පැත්ත. එතකොට ඉතින් මම ඇත්තටම කෙනෙකුට කියනවා නම් පිටපත් මම ඇත්තටම අද සම්පත් මගෙන් ඕන කෙනෙක් ඇහුවොත් මම දන්න දේ නිර්ලෝභීව දෙනවා. මොකද මේකේ අපිට හැමදාම ඉන්න බෑ. මේකට තව කණ්ඩායමක් එන්න ඕනේ. අපි ඒගොල්ලන්ට අවශ්‍ය කරන පාර කියලා දුන්නොත් තමයි මේ ක්ෂේත්‍රයේ සරු කෙතක් බවට පත් වෙන්නේ. මේක નિසරු වෙනවා. මොකද ඔවුන් හරි පාරේ ආවේ නැත්තම්. මොකද මම දකිනවා අපිට වේදිකා නාට්‍යයට එන්න අපිට ලැබුණු ඒ ගුරුහරුකම් සහ පිටුවහල. ඒකේ අපිට මුණ ගැහුනේ ගුණාත්මක වටිනාකමක් තිබ්බ මිනිස්සු. ඒක නිසා මම හිතනවා අපිට ගුණාත්මක ගමනක් එන්න ඒක ලොකු පිටිවහලක් වුණා කියලා. ඒක නිසා අද කවුරු හරි කෙනෙක් මගෙන් වේදිකා ටෙලි නාට්‍ය පිටපතක්, රූපවාහිනී පිටපතක්
වේදිකා නාට්‍ය පිටපතක් ගැන ඇහුවොතින් මම යාට මගේ අත්දැකීමත් එක්කලා මොකද ඒකේ තියෙන මං කියවර සම්ප්‍රදායට අමතරව අපේ අත්දැකීමුත් බලපානවා. ඉතින් ඒවත් කියලා දෙනවා. මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරොත් මෙහෙම වෙනවා. පිටපතක සාමාන්‍යයෙන් එක කොටසකට මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ කොටසේදී යම් කිසි ගැටුමක් තියෙන්න ඕන. ඒ ගැටුම මෙහෙම කරගන්න කියන දෙන්න පුළුවන් උපදේශයක් මම දෙනවා. හැබැයි ඉතින් මම මූලික වශයෙන් කියන්නේ මේ සමස්තයට මම ඔයාලට මුලින් කිව්වා මොකද මම පාසලේදී රචනාවක්වත් හරියට ලියලා ලකුණු ගත්ත මිනිස්සෙක් නෙවෙයි කියලා. නමුත් මම පාසලෙන් එළියට එනවට පස්සේ මම බහුල වශයෙන් කියවන්න පටන් ගත්තා. මගේ විනෝදාංශය බවට පත් වුණේ කියවීම සහ පොත් එකතු කරන එක. ඒක තමයි මගේ අද මේ ගමනේ. අද මම වෘත්තියක් හැටියට කරන්නේ. වෘත්තියක් හැටියට රචකයෙක් හැටියට මම ගනුදෙනු කරන්නේ. ඒතර වෘත්තීය රචකයෙක් බවට පත් වෙන්න මගේ මූලිකම කාරණාව තමයි කියවීම. ඒ නිසා මගෙන් කවුරු හරි ඇහුවොත් හොඳ පිටපත් රචකයෙක් වෙන්න අංක 1 මොකක්ද කියලා මම කියන්නේ ඒක කියවීම. අංක 2 මොකක්ද කියලා හොත් මම කියන්නේ කියවීම. අංක 3 කියන්නේ කියවීම. මොකද මේ කියවීම තමයි අපිව පරිණත පුද්ගලයෙකු බවට පත් කරන්නේ. මේ පරිණත බව තමයි අපිට හොඳ නිර්මාණයකට අවශ්‍ය කරන මේ පසුබිමත් වස්තු බීජත් ඒ අවශ්‍ය කරන සියලු කරුණු කාරණාත් මේව ලැබෙන්නේ අපි කියවන තරමට. සමාජයට වැදගත් කරුණු ගොඩක් ගැන කතා කරා. හැබැයි අපි ගොඩක් විශේෂයෙන්ම අලුතෙන් මතක් කරන්නට කැමති අපේ දෙමාපියන් පාසල් යන දුවදරුවන් මේ බොහෝ විට අධ්‍යාපනික පැත්තෙන් විතරක්ම තමන්ගේ ගමන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න දරුවන්ගෙන් මැදිහත් වෙනවා. එවැනි දෙමාපියන්ට අජිත් මෙන්ඩිස්ගේ චරිතය, ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ චරිතය ඔස්සේ ලබා දෙන්නට පුළුවන් පණිවිඩය කුමක්ද අපි? ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් අපි පාසලේදී අපේ පාසලේ කලා විෂය ධාරාවක් තිබුණෙත් නැහැ. අපි පාසලේ මංවත් මගේ සොහොයුරා ශ්‍රියන්ත මෙන්ඩිස්වත් පාසල් වේදිකාවට කකුල තියලත් නැහැ. හරි. අපි මේ ගමන යන්නේ පාසලෙන් එළියට ඇවිල්ලා. මොකද මම කිව්වේ ඒකයි අපේ දෙමව්පියෝ ඒ යුගයේදී පවා තේරුම් ගත්තේ විද්‍යා විෂයන් කරාම තමයි හොඳ රස්සාවල් තියෙන, හොඳ සමාජ මට්ටමක් තියෙන, හොඳ පිළිගැනීමක් තියෙන, කටපුරා කියන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසයක් තියෙන්න ඇති. නමුත් ඒක අපි තේරුම් ගත්තා ඒක ඇත්ත නෙවෙයි. මොකද අපි හැමෝටම අපි ගාව යම් හැකියාවක් තියෙනවා. මූලික වශයෙන්ම අපි කවුද කියලා අපි අඳුන ගන්න ඕනේ. මේක අධ්‍යාපනයම මූලිකව කරන කාරණාවක් නෙවෙයි. මම ඔබට උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය හොයාගත්තු තෝමස් අල්වා එඩිසන් කියන පුද්ගලයා පාසල් යන කාලෙදී ඔහුට දවසක් ගුරුතුමිය මේ පුංචි ලිපියක් දෙන මේක අම්මට දෙන්න කියලා. බලන්න එපා මේක අම්මට දෙන්න කියලා. ඔහු ලිපිය කියලා අම්මට දුන්නාම අම්මා මේක කියවලා අඬනවා. ඇඬුවම පුංචි මේ තෝමස් අල්වා එඩිසන් අහනවා අම්මගෙන් ඇයි අම්මා අඬන්නේ? අම්මා කියනවා පුතේ ටීචර් කියනවා ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා මේ ඔයාව හොඳ ඉස්කෝලේකට දාන්න කියලා. ඊට පස්සේ මෙයාගේ පාසල මාරු කරනවා. ඔව් ඉගෙන ගන්නවා, විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. ඔව් විදුලි බල්බය සොයා ගන්නවා. ඔව් සමාජයේ අදටත් අපි කතා කරන සමාජ චරිතයක් බවට පත් වෙනවා. ඔහුට මව මිය ගිහින් කාලයකට පස්සේ අම්මගේ අල්මාරියේ ලියුම හම්බ වෙනවා. ඒ ලියුමේ ලියලා තින්නේ මේ ළමයා ඔල මොට්ටලයක ඉගෙන ගන්න බෑ. ඒක නිසා මේ ළමයා හිටියොත් මගේ පාසලේ මේ අනිත් මගේ පන්ති අනිත් ළමයන්ට ඉගෙන ගන්න බෑ. ඒ නිසා කරුණාකරලා මේ ළමයා මේ පාසලෙන් ඉවත් කරන්න. සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට ඔහු ඔටිසම් රෝගියෙක්. ඔහුගේ ළමා කාලේ ඔටිසම් කියන රෝගයෙන් පිළිණු ළමයි. එතකොට ඔහුගේ අම්මට එදා හිතුණා නම් ඇත්ත තමයි මේ ඉගෙන ගන්න බෑ තමයි කියලා ඔහුව ආපහු වෙන කොහාට හරි තල්ලු කරාට වඩා මම හිතන්නේ ඔහුගේ අම්මා ඔහුව දන්නේ නැති ඔහුගේ හැකියාව කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔහු විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. ඒකයි මම කියන්නේ ඉගෙන ගන්නවයි කියන එක අපි හුඟක් වෙලාවට අපේ තියෙන විභාග මූලික වෙච්ච අධ්‍යාපනයක් නේ, විෂය මූලික අධ්‍යාපනයක් නේ. ඉතින් එතනින් එහාට දැන් ඇත්තටම මමත් අයියත් ගත්තමත් අපි අපේ ජීවිතය අපි හොයාගත්තේ පාසලෙන් එළියට ඇවිල්ලා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා. පාසලෙන් එළියට ඇවිල්ලා අපි හොයනකොට අපිව හම්බුණා. ඊට පස්සේ අපි දෙන්න අවුරුදු 44ක්. අවුරුදු 44ක් පුරා මේ ගමන එනවා දැන්. මම බොහෝ වැඩ කරලා තියෙනවා. නමුත් මාව බොහෝම දෙනෙක් අඳුරන්නේ නැහැ. මොකද මම තිරෙන් පිටිපස්ස වැඩ කරන කෙනෙක් නේ. මුගක් රට පිටපත් රචකයෙක් කියන්නේ තිරෙන් පිටිපස්ස කෙනෙක්. ඒතර ඔහුව දන්න අය බොහොම සීමා සහිතයි. නමුත් ඉතින් නළුවෙක් වගේ කෙනෙක්ව බොහෝ දෙනෙකුට හඳුනා ගන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒක නිසා ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ සමස්තයටම අවස්ථාව ලැබෙන අපි පාසලෙන් එළියට ගිහිල්ලා අපි විසින්ම අපිව හොයාගත්තු නිසා කියලා මම හිතනවා අපිට වෙන සහයෝගයක් ලැබුණා. මම වාට මුලින් කිව්වා වගේ ජීව චන්ද්‍රපාල සේනක පෙරේරා වගේ ප්‍රවීණයන් අපිට මේ මඟ පාදලා දෙනවා.
ඉතින් මම කියන්නේ ඇත්තටම දරුවෝ හැමෝම දොස්තර කෙනෙක් වෙන්න ඕන, ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියන කාරණාවට එහාට ගිය හැම දරුවෙක් තුළම තියෙනවා යම්කිසි හැකියාවක්. ඒ හැකියාව දෙමව්පියන්ට දැනෙනවා නම්, දෙමව්පියන්ට තේරෙනවා නම්, ඔහු කැමති ඡායාරූපකරණයටද, ඔහු කැමති සූපශාස්ත්‍රයටද, නැත්නම් ඔහු කැමති විලාසිතාවටද, ඔහු කැමති සහ ඔහුගේ හැකියාව දෙන රංගනයටද, ඔහු රචනාවට කැමතිද, අන්න මේකටත් දෙන්න සපෝට් එකක්, පොඩි සහයෝගයක් දෙන්න. අවසාන වශයෙන් අජිත් මෙන්ඩිස් නම් වූ කලාකරුවත් එක්ක කතා කරද්දී ඔබට ඇති අනාගතයේ තව තවත් කරන්නට ලොකු බලාපොරොත්තු නිර්මාණ අතින් බොහෝ දේවල් ඒ වගේම ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ඒ පිළිබඳ සඳහන් කළොත්. ඇත්තටම සම්පත් අපි මම තව පුංචි කාරණාවක් ඔබේ ප්‍රශ්න අමතරව කියන්න ඕනේ. මොකද අපි කලාව පටන් ගත්තේ වාණිජ අරමුණෙන් නෙවෙයි. ඒ කාලේ අපි කලාව පටන් ගත්තේ ආත්ම තෘප්තියත් එක්කලා. මොකද අපි කලාව කරන මුල්ම කාලේ අපි එතකොට පෙට්‍රල් මැක්ස් ලාම්පුවක් පත්තු කරලා ප්ලේන් ටිකක් හදාගෙන ගිහිල්ලා අපිම පෝස්ටර් ඇඳලා අපිම පෝස්ටර් අලවලා තමයි නාට්‍ය පෙන්වන්නේ. ඒ යුගය සුන්දරයි. මොකද ඒ යුගයට වාණිජ අරමුණක් තිබුණේ නැති නිසා. නමුත් පසු කාලේ එනකොට වේදිකා නාට්‍යවල නම් ඒ සුන්දරත්වයේ තරමක් සුන්දරත්වයේ තියෙන දුෂ්කරත්වයත් එක්ක අපි ගම ලස්සනයි කියන්නේ ගමේ නගරේ පහසුකම් නැති නිසා සහ ගමේ තියෙන වෙන ආවේනික ලස්සන නිසා ඒ වගේ වේදිකා නාට්‍යවලත් අපි අර දකින ආත්ම තෘප්තිය යම් කොටසක් තියෙනවා. නමුත් අද වෙනකොට ටෙලි නාට්‍යවල නම් මම ඒක දකින්නේ නැහැ. ඒක නිසා මම සාමාන්‍යයෙන් වැරදිලාවත් ටෙලි නාට්‍ය රූපගත කිරීමකට යන්නෙත් නැහැ. ඉතින් ඒකේ එහෙම මට සජීවී ගුණයක් ජීවී ගුණයක් තේරෙන්නේ නැති නිසා මම ඒ ක්ෂේත්‍රය තුල වෘත්තිකෙක් හැටියට කටයුතු කළාට ඒ ක්ෂේත්‍රයත් එක්ක මට එහෙම ආත්ම බන්ධනයක් නැහැ. ඇත්තම කිව්වොත් එහෙම. නමුත් මට අපි මොනවාරි අපි කලා නිර්මාණ කරපුවාම ඒ කලා නිර්මාණය අපිට වෙන බන්ධනයක් තියෙන්න ඕනේ. අපි ඒකත් එක්ක ලොකු තෘප්තියක් හොයාගෙන යන්න තියෙනවා. මොකද මේ බොහෝ දේවල් අපි කරන්නේ මිලට විතරක් නෙමෙයි. මේක ඇතුලෙන් අපි හොයනවා ජීවිතයේ තව අරමුණක් හොයනවා. එතකොට ඉතින් මම ඒකයි කිව්වේ. වේදිකා මට ඒකයි සමහර ටෙලි නාට්‍ය මතකේ පොව නැහැ. නම් මම ලියපුවත් මට මතක නැහැ. ඒ තරම් ඒවා ඒ වෙලේ කරා ඉවර කළා වගේ හැඟීමක් තමයි තියෙන්නේ මට. ඉතින් මම අත්‍තරම රචනයට කැමතියි. මම මේ වෙනකොට පොත් 5ක් මුද්‍රණය කරලා තිනවා. එක පොතක් ලියන මම ඉන්දියාවට දෙපාරක් ගිහිල්ලා සෑහෙන පරිශ්‍රණයක් කළා මම මේ පොත ලිව්වේ. සතමත සැරිසරන්න කියලා. මට ඇත්තටම ලොකු ආසාවක් තිබුණා මගේ ගමේ ඉතිහාසය අරගෙන ග්‍රන්ථාරූඪ කරන්න කියලා. මොකද මම විශ්වාස කරා ඒක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ අනාගතයට හරි කියලා. ඒක නිසා මම තරමක කාලයක පරිශ්‍රණයක් කරා ලංකාවේ ඊට අදාළ ප්‍රදේශවලට ඇවිදලා ගිහිලා. නමුත් මට ඒක කරගන්න බැරි වුණා. මොකද මම උත්සාහ කරේ මගේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම අවසාන ඉදිරිපත් කරන නිබන්ධනයේට මම ඒක පොතක් ඉදිරිපත් කරන්න හිටියේ. නමුත් ඒකට මට කාලය මදි වුණා. ඊට පස්සේ ගත තොරතුරු මම ඇතේ තිබුණා. රාගම දේවස්ථානයේ වසර 100ක පිරිම නිමිත්තෙන් නිකුත් කරපු සමරු කලාපයේ සංස්කාරකවරයා හැටියට මම කටයුතු කරා. ඒ නිසා මම ඒ ගත්ත තොරතුරු එකතු කරලා සම්පින්ඩණය කළා. මම දීර්ඝ ලිපියක් හැටියට පළ කළා. ඒ බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙලා තිබුණා කියලා මට තාමත් බොහෝ අය කතා කරපුවම කියනවා. නමුත් මම ඒ උත්සාහය අතහැරියේ නැහැ. මොකද මට ආසාවක් තිබුණා ලංකාවේ තේවතු ඉතිහාසයත් එක්ක නවකතාවක් ලියන්න. ඉතින් මං හිතුවා අවසාන දුම්රිය, ඒ කියන්නේ තලෙමන්නාරමේ ඉඳලා මේ කම්කරුව ගේන දුම්රිය රාගමට තමයි ගෙනල්ලා තින්නේ හැමදාම. රාගම තේවත්ත කියන ප්‍රදේශයතරක ඔරෙන්ජ් හිල් කියන වත්තක්. මේ තේවත්ත කියන ප්‍රදේශයේ තමයි කඳවුර තිබුණේ. ඒකට කිව්වේ තේවතු කඳවුර කියලා. ටී ස්ටේට් කැම්ප් කියලා එක සඳහන් වෙනවා. මේ තේවතු කඳවුර පසු කාලේ නැති වුණාට පස්සේ තමයි මේ තේවත්ත කියලා ඉතුරු ලැබේ. අද ගමට තේවත්ත කියන නම වැටලා තින්නේ. ඉතින් මම මේ මූලික කාරණාත් එකතු කරගෙන නවකතාවක් ලියීමේ මට ලොකු ආසාවක් තියෙනවා. මගේ ඇත්තටම මගේ නිර්මාණ කාරණාවේ මගේ ලොකුම සතුට මම බලාපොරොත්තුවක් තියෙනවා මේ එහෙම නවකතාවක් ලියන්න. මම ඒකට අවශ්‍ය කරන කරුණු කාරණා දැන් එකතු කරගෙන යනවා. ඒ අතරදී දැන් වර්තමානයේ මට තව ආරාධනාවක් ලැබුණා ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ කරපු පළවෙනි තේ පැලේ ගෙනල්ලා හිටවපු ජේම්ස් ටේලර් සම්බන්ධව චිත්‍රපටයක් කරන්න කියලා, චිත්‍රපටයක් ලියන්න කියලා ආරාධනාවක් ලැබිලා තිනවා අදාළ අංශවලින්. ඒ පිළිබඳව දැන් මම අධ්‍යයනයක් කරගෙන යනවා. ජේම්ස් ටේලර්ගේ ජීවිතය පිළිබඳව අධ්‍යයනයක් කරගෙන යනවා. ඉතින් මට මේ කාලේ මොකද ලූල් කඳුර වත්තේ හුට අදාළව කෞතුකාගාරයක් පවතිනවා කියලා මම දන්නවා. නමුත් යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ වර්තමාන තත්ත්වයට එක්කලා. ඉතින් මම මේ කාරණා දෙක මේ ජේම්ස් ටේලර් පිළිබඳ චිත්‍රපටයයි ලංකාවේ තේවතු ඉතිහාසය මූලික කරගත්තු නවකතාවයි කියන කාරණා දෙක තමයි මම ඇත්තටම සතුටින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නිර්මාණ කාරණා දෙක. වටිනා කරුණු
රැසක් අපිත් එක්ක බෙදා හදාගත්තා. අතීතයේ සුන්දර අත්දැකීම් එක්ක ඒ වගේම ශ්‍රියන්ත මෙන්ඩිස් නම් වූ කලාකරුවා පිළිබඳ අපි නොදන්නා කරුණු රැසක් අජිත් මෙන්ඩිස් ඔහුගේ සහෝදරයා අපිත් එක්ක සඳහන් කළා. ඉතින් අජිත් මෙන්ඩිස් මහත්මයාට අපි අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනු ලබනවා. ස්තුතියි අජිත් අයියා. බොහොම ස්තුතියි හතර අතේ ඔබේ YouTube නාලිකාවට මම සම්බන්ධ කරගත්තට. ඔබට සුබ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අජිත් අයියා.